වීඩියෝ එකේ වචන ටිකක් සැරුණාට කියන්න ඕන දේ හරියටම කියුණානේ. ඒ කියන්නේ හැමතිස්සෙම ඔයා try කරන්න පුතා. දැන් තාම ඔයාලට අවුරුදු 16යිනේ. Still you are 16 years old. එතකොට තව අවුරුදු 60ක් 65ක් 70ක් වගේ ජීවිතයක් තියෙනවා ඔයාලට ඉස්සරහා. right. එහෙම ජීවිතයක් ඔයාලට තියෙනවා. තව අවුරුදු 60ක 70ක ජීවිතයක් ඉදිරියට තියෙනවා. අපි අවුරුදු 80ක් වගේ කාලයක් ජීවත් වෙනවා කියලා හිතුවොත්. එතකොට ඒ කාලේ සම්පූර්ණයෙන්ම රඳා පවතින්න සම්පූර්ණයෙන්ම පුතා බේස් වෙන්න ඔයාගේ මේ අවුරුදු 4ක කාලය මත අවුරුදු 4ක් කියලා හඳුන්වන්නේ 10 වසර 11 වසර සහ 12 සහ 13. දැන් මේකෙන් අවුරුදු දෙකක්ම ගිහිල්ලා ඉවරයි. තව මාස කිහිපයයි තියෙන්නේ O level සඳහා. ඊට පස්සේ අවුරුදු දෙකක කාලයක් තියෙනවා A level සඳහා. ඒතර අවුරුදු 2යි මාස 6ක වගේ කාලයක් තමයි සම්පූර්ණයෙන් ඔයාලට තියෙන්නේ. මහන්සි වෙනවා නම් if you work hard. right. ඒ වගේම හැමතිස්සෙම try කරන්න පුතා. A level වලින් පස්සේ තමන්ගේ නමට යටින් තියෙන අකුරු ගාන වැඩි කරගන්න. ඒ මොකද්ද? නමට යටින් තියෙන අකුරු ගාන කියන්නේ ඔයාගේ මුල් අකුරු නෙමෙයි. it is not your initials. නමේ තියෙන මුල් අකුරු නෙමෙයි නමට යටින් තියෙන අකුරු ගාන. ඔය ඔයාලා ක්ලාස් එකක්දී එහෙම දැකලා ඇති. ක්ලාස් කරන සර්ලාගේ නමට යටින් එහෙම දාලා තියෙනවා නේද ඉංග්‍රීසි අකුරු. BSc හොන්ස් කියලා දාලා තියෙනවා. B.Ed M.Ed PhD ඔය විදිහට নানা ප්‍රකාර අකුරු ಜಾති දාලා තියෙනවානේ. ඒ හැම අකුරකින්ම කියවෙනවා ඔයා කොච්චර এডুকেෂන් එකක් කොච්චර අධ්‍යාපනයක් ලැබලා තියෙනවද කියලා. ඒතර තමන් try කරන්න ඕනේ මේ ඉදිරි කාලේදී අන්නේ නමට යටින් තියෙන අකුරු ගාන වැඩි කරගන්න. එහෙම නැතුව එතන හිස් තැනක් තියාගෙන නිකන් ඔහේ වාත වෙන්න එපා. okay අන්න එහෙම හොඳ අදහසක් එක්ක තමයි අද අපි ක්ලාස් එක පටන් ගන්නෙ. and පොඩ්ඩක් මතක් කරගන්න බලන්න ගිය සතියේ මොකද්ද අපි කරේ කියලා. right. and our last week lesson was අපේ ගිය සතියේ පාඩම උනේ පුතේ a special pattern of sentence විශේෂ වාක්‍ය රටාවක් ගැන අපි ඉගෙන ගත්තේ. that is there කියන sentence pattern එක තමයි අපි ඉගෙන ගත්තේ. දැන් අපි දවස් දෙකක් ඒ ගැන කතා කරා නේද? we have discussed about that for 2 days and this is the third day. අද තුන්වෙනි දවසේ. අදින් අද දවසේ භාගයක් වගේ යද්දි පැයකට අඩු කාලයකදී අපිට මේ පාඩම අවසන් කරන්න පුළුවන්. and today I hope to start a new lesson also. අද අලුත් පාඩමක් පටන් ගන්නත් මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. a very important lesson. ඊටාම වැදගත් පාඩමක් තමයි අද පටන් ගන්නෙ. අපි කර කර හිටපු පාඩම අවසන් කළෙමු. okay and I gave you a homework also if I am correct. අපි පාඩමට ගිහලා බලමු මොකද්ද කතා කරේ කියලා. අපේ ගිය සති දෙකේ පාඩමුනේ මෙන්න මේකයි පුතා. there is there are කියන sentence pattern එක ගැනයි අපි කතා කරේ. මම ඒකේ මුල් ටික ආපහු මතක් කරන්නේ නැහැ. මොකද ගිය සතියේත් මතක් කරපු නිසා. මේ there is there are කියන්නේ පුතා it is a very special type of sentence. ඊට විශේෂ වාක්‍ය රටාවක් වෙනවා. ඒකට හේතුව තමයි අපි මොනවා හරි දෙයක් ලියද්දී රචනාවක් වෙන්න පුළුවන්, නෝට් එකක් ලියුමක් වෙන්න පුළුවන්. මොනවා ලිව්වත් ගොඩක් දුරට වැඩිපුර භාවිතා කරන වාක්‍ය රටාවක් තමයි මේ. ඒ නිසා මේ වාක්‍ය රටාව විතර වැදගත් වෙනවා. ඒක අපි කොටස් කිහිපයකට බෙදාගෙන ඉගෙන ගත්තේ නේ. අංක යටතේ අපි ඒක නම් කරා යම්කිසි දෙයක් තියෙන බව එහෙම නැත්නම් පුද්ගලෙක් ඉන්න බව කියන්න මේ වාක්‍ය රටාව පාවිච්චි කරනවා. කාලයත් එක්ක වෙනස් කරන්න පුළුවන් මේ වාක්‍ය රටාව. ඒ වගේම අපිට පුළුවන් ස්ථානයක් එකතු කරන්නත් මේ වාක්‍ය රටාවටම අදාළ පුද්ගලයා හෝ දෙය තියෙන ස්ථානය සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම කතා කරා මේ සෙන්ටෙන්ස් එකටම නාමපදේ අදාළ පුද්ගලයා කරන ක්‍රියාවක් ඇක්ෂන් එකක් එකතු කිරීමේ හැකියාවත් අපිට තියෙනවා. ඒ විදිහට ඇක්ෂන් එකක් ක්‍රියාවක් එකතු කරනවා නම් පුතේ ඒ ක්‍රියාපදය ing ආකාරයෙන් හරි ඉන්ෆිනිටිව් ආකාරයෙන් හරි තියෙන්න ඕනේ කියලාත් අපි කතා කරා. ඊට පස්සේ මෙන්න මෙහෙම උදාහරණ ටිකක් දුන්නා. මේ ටික පිළිවෙලද? ඔලිව මේ ටික. and පස්වෙනි අංක විතර කතා කරා uncountable nouns. ඒ කියන්නේ ගණන් කළ නොහැකි නාමපද එක්ක අපිට මේ there is කියන වාක්‍ය රටාව ලියන්න පුළුවන්. හැබැයි ලියන්න පුළුවන් වෙන්නේ only there is පමණයි ලියන්න පුළුවන් වෙන්නේ. ඒකට හේතුව තමයි පුතේ මොකද්ද? uncountable nouns හැම වෙලාවෙම it is always singular.
uncountable nouns කියන්නේ හැම වෙලාවෙම ඒක වචන නාමපද වර්ගයක්. එතකොට ඒක වචන නාමපදත් එක්ක ඔයාලා දන්නවා ඒක වචන ක්‍රියාපද තමයි පාවිච්චි කරන්නේ. ඒ නිසා there is, there was, there will be කියන ඒක වචන be verbs පාවිච්චි කරන්න ඕනේ අපි. මේ වගේ uncountable nouns යන කියනවා නම් there is water වතුර තියෙනවා වගේ. okay? ඊට පස්සේ 6 වෙනි අංකෙ විදිහට අපි කතා කරා. 6 වෙනි අංකේ කතා කරේ නෑ. අපි කතා කරන්න තියෙන්නේ ඒක මං හිතන්නේ. නේද? හවුද? ඔව්. මේක විතරයි අපි කතා කරේ. අපිට කතා කරන්න බැරි වුණා. මේක මම ලියන්න දුන්නා නේද? I can't remember. මට අග්ගල මැසේජ් එකක් එවන්න පුතේ මේක homework එකක් විදිහට දුන්නේ නැත්නම් අපි මේක ඩිස්කස් කරාද? ලිව්වා මේක ලිව්වා right එහෙනම් අපිට යන්න පුළුවන් අද පස්වෙනි නෙමෙයි 6 වෙනි use එකට okay thank you පුතේ and we are going for the මේක අපි ලිව්වනේ number 5 or 6 number 5 මේක ලිව්වනේ අපි yes number 6 තමයි අද තියෙන්නේ අපිට number 6 වලදී පුතේ මෙන්න මෙහෙම දෙයක් කියන්නේ පොඩ්ඩක් මෙතනින් එහාට පාඩමේ අද ටිකක් අමාරුයි මෙතනින් එහාට පාඩම ටිකක් අමාරුයි මම ඒකයි අර ගිය සතියේ අංක 5 වෙනකන් විතරක් කතා කරලා නැවැත්තුවේ 6 වෙනි අංකයේ මම හිතන්නේ මේ අවසානක වෙන්න ඕනේ සහ ඊගාවට මේ දෙයාවලම දෙයා කියන sentence pattern එකේම විශේෂ භාවිතයක් ගැන කතා කරනවා ඒක නම් ඉතින් හොඳටම අමාරුයි මම පාඩම explain කරද්දී වැඩිදුර කතා කරන්නම් අපි මේ ටික කතා කරලා ඉමු okay number 6 වලදී කියන්නේ පුතා මෙන්න මෙහෙමයි මොකක් හරි වස්තුවක් ගැනනේ අපි කියන්නේ මේ දෙයක් කියන වාක්‍යයට මේ වස්තුවක් කියන්නේ පුතේ පුද්ගලයෙක් හෝ දෙයක්. වස්තුව එහෙම වස්තුවක් නෙමෙයි. ඕකේ. වස්තුව කියලා අදහස් කරන්නේ මෙතන පුද්ගලයෙක් හෝ දෙයක් කියන එක. ඒතර අදාළ වස්තුව ශූන්‍ය. එහෙම නැත්නම් 0. බිඳුවයි. ප්‍රමාණයක් ඇති බව කියන්නත් අපි මේ දෙයක් කියන වාක්‍යයට භාවිතා කරනවා. හැබැයි any කියන determiner එකත් එක්ක. determiners කියන පාඩම නම් තාම අපි කතා කරලා නැහැ. හැබැයි any කියන වචනේ ඔයා දන්නවා. any කියන එකේ තේරුම කිසියම් එහෙම නැත්නම් ඕනෑම කියන තේරුමක් තමයි මෙයාට තියෙන්නේ. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. when we want to indicate අපිට දක්වන්නට අවශ්‍ය වුණාම indicate කියන්නේ පුතේ දක්වනවා. අපිට දක්වන්නට අවශ්‍ය විට that a zero quantity. zero කියන්නේ ශූන්‍ය එහෙම නැත්නම් බිඳුවයි. quantity කියන්නේ පුතේ ප්‍රමාණය. quantity කියන්නේ ප්‍රමාණය. ඒ කියන්නේ ප්‍රමාණයෙන් බිඳුවයි. of something exist. මොනවා හරි දෙයකින් පවතින්නේ exist කියන්නේ පුතේ පවතිනවා something කියන්නේ යමක් පවතින්නේ එහි ප්‍රමාණයෙන් බිඳුවයි නම් ඒ කියන්නේ මුකුත්ම නැහැනම් we use there aren't any ඔන්න ඔය pattern එක අපි භාවිතා කරනවා ඒ කියන්නේ be verb එකේ negative form එකයි are not aren't සමග any කියන වචනයත් එක්ක භාවිතා කරලා අපි අදාළ වස්තුව ශූන්‍ය ප්‍රමාණයක් තියෙන බව ප්‍රකාශ කරනවා මෙතනදී උදාහරණයක් බලන්නකෝ මෙහිදී වස්තුවට පෙර නෑ උදාහරණයක් තමයි. මෙහිදී වස්තුවට පෙර any යන වචනේ යෙදෙනු ලබයි. any කියන වචනේ වස්තුවට කලින් ලියනවා හරියට නිකන් any people, right? any water, any boys, any books, right? ඒ විදිහට any කියන වචනේ භාවිතා කරනවා අදාළ subject එකට කලින්. එමෙන්ම be ක්‍රියාපදයේ negative ආකාරයෙන් ලියන්න ඕනේ හරියට are not, aren't වගේ are not කියලා ලිව්වත් වැරද්දක් නෑ. countable නම් බහුවචන ස්වරූපයෙන් ලියන්න ඕනේ. ඒ කියන්නේ අපි කතා කරන්නේ අදාළ වස්තුව ගණන් කරන්න පුළුවන් නාම පදයක් නම් ඒක plural form එකකින් තියෙන්න ඕනේ. ඒ නිසා තමයි මම කිව්වේ people, books, boys, pens. ඒ විදිහට බහුවචන ස්වරූපයෙන් ලියන්න ඕනේ. uncountable nouns වල පුතේ බහුවචන ස්වරූපයක් නැහැනේ. ඒ නිසා ඒක ඒකවචන ස්වරූපයෙන්ම තියෙන්න ඕනේ. water, milk, sand වගේ. හැබැයි ක්‍රියාපදේ මොකද වෙන්න ඕනේ? is වෙන්න ඕනේ නේ. is තමයි ක්‍රියාපදේ වෙන්න ඕනේ. ඒකේ negative form එක isn't කියලා තියෙන්න ඕනේ. ඊගාව screen එකේ පුතේ උදාහරණ තියෙනවා. උදාහරණ අපි කතා කරමු. උදාහරණ කතා කරන්න කලින් අපි මේ ටික ලියාගමු. මම මේ පැහැදිලි කරපු ටික අපැහැදිලිතාවයක් තියෙනවා නම් මැසේජ් එකක් එවන්න මම ආපහු එහෙම වුණත් කියන්න මම කතා කරනවා වේගය වැඩි නම් ඒත් කියන්නේ මම අද ටිකක් වේගෙන් කතා කරන්නේ ඇයි? මේ පාඩම ඉවර කරලා අලුත් පාඩමක් පටන් ගන්නත් ඕනේ නිසා. okay right ඉක්මනට පුතේ 6 වෙනි අංකෙ ලියන්න එකෙන් කියවෙන්නේ මොනවද කියලා ටග් ගාලා ලියාගන්න. දැන් මේ කියන වාක්‍ය රට මම දන්නවා මෙහෙම කිව්වට ඔයා රචනාවලදීම මේක
අය ලියන්නෙම නෑ ඉතින් මෙහෙම වාක්‍ය රටා ලියන්න පෙළඹෙන්නෙම නෑ. You are not writing this. මේව ලියන්නෙම නෑ. හැබැයි ඔයා පේපර් එකේ මේ වගේ වාක්‍ය දැක්කොත් අඳුන ගන්න පුළුවන් ඔයාට. මේ අර සර් කියලා දුන්න වාක්‍යයන්නේ. එතකොට මේකෙන් බිඳුවයි මෙහෙම මෙතන මේ මිනිස්සු කවුරුත් නැහැ කියලා කියන්නේ. මෙතන වතුර ටිකක්වත් නැහැ කියලා කියන්නේ. මෙතන එක පෑනක්වත් නැහැ කියලා කියන්නේ කියලා පොඩි අයිඩියා එකක් එයි. right? ඒ නිසා මේ වාක්‍ය රටාව කියලා දෙන්න පුතේ ඔයාට රචනාවල ලියන්නම කියලා නෙමෙයි. හැබැයි පේපර් එකේ මේ වගේ වාක්‍ය රටාවක් දැක්කොත් then you can identify. ඔයාට අඳුන ගන්න පුළුවන් මේකෙන් මොකද්ද කියවෙන්නේ කියලා. හැබැයි රචනාවල නෝට් වල නෝටිස් වල right ලියුම එහෙම ලියද්දි මේව පාවිච්චි කරනවා නම් ඉතින් නියමයි. that is best. මනුෂ්‍ය අපි කතා කරේ මේ යම්කිසි වස්තුවක ඒ කියන්නේ පුද්ගලයෙක් හෝ දෙයක්. ඔයාලා නෝට් එක ලියනවා නේද? ලියන ගමන් අහගන්න. පුද්ගලයෙක් හෝ දෙයක් ගේ ප්‍රමාණයෙන් බිඳුවක්. ඒ කියන්නේ මුකුත්ම නැහැ. කවුරුත් නැහැ. කීයක්වත් නැහැ. right? කියලා අදහස ප්‍රකාශ කරන්න අවශ්‍ය නම් අපි භාවිතා කරනවා අර දෙයා කියන වාක්‍ය රටාව චුට්ටක් වෙනස් කරලා. එතකොට මොකද කරන්නේ අපි දෙයා වලින් කොහොමද සෙන්ටෙන්ස් එක පටන් ගන්නවා. ඊට පස්සේ be verb එකේ negative form එක තමයි ලියන්න ඕනේ. නැත යන අර්ථේ. is නම් isn't, are නම් aren't. ඊට පස්සේ භාවිතා කරනවා විශේෂ වචනයක් determine එකක් any. මුකුත් කියන තේරුමෙන් තියෙන any කියන වචනේ භාවිතා කරනවා. එහෙම නැත්නම් ඕනෑම කියන. right? ඊට පස්සේ තමයි subject එක අපි ලියන්නේ. එතකොට මේ වාක්‍ය රටාවෙන් අපිට හැකියාව තියෙනවා පුද්ගලයෝ කවුරුත්ම නැහැ. කිසි කෙනෙක් නැහැ කියලා කියන්නේ. ඒ වගේම මුකුත්ම දෙයක් නැහැ කියලා කියන්නේ. භාවිතා කරනවා මේ වාක්‍ය රටාව. එතකොට අපි සඳහන් කරන වස්තුව ගණන් කරන්න පුළුවන් නාම පදයක් නම් ඒක බහුවචනයෙන් අපි තියන්න ඕනේ. man නෙමෙයි men. boy නෙමෙයි boys. pen නෙමෙයි pens. okay? ඊට පස්සේ person නෙමෙයි people. girl නෙමෙයි girls විදිහට plural form එකෙන් තියන්න ඕනේ. uncountable noun එකක් නම් ඒ කියන්නේ වතුර නැහැ. නේද? මේ ජෝගේ වතුර නැහැ ටිකක්වත්. අපි එහෙම කියනවා නේද? මේ ජෝගේ වතුර ටිකක්වත් නැහැ. right? ඊට පස්සේ අපි කිව්වොත් එහෙම ඔය ඔතන වාඩි වෙන්න. වැලි චුට්ටක්වත් නැහැ ඔතන. ඔය පුටු වාඩි වෙන්න වැලි ටිකක්වත් නැහැ එතන. right? ඊට පස්සේ උදේ නැගිටිනාම අම්මකෝ කිරි ටිකක්වත් නැහැ නේ මේ කෝපේ ඔක්කොම පූසා බීලානේ. right? මට හදපු කිරි කෝපේ මේ චුට්ටක්වත් නැහැ නේ පූසා බීලා හිටි. අන්න එතකොට භාවිතා කරනවා අපි මේ වාක්‍ය රටාව වෙනස් කරපු වාක්‍ය රටාව පාවිච්චි කරනවා. okay? නෝට් එකක් ලියන්න දුන්නාම පුතේ ලියලා ඉවරලා මට මැසේජ් එකක් දාන්න කවුරු හරි. ඒතර මට දැනගන්න පුළුවන් ඉවරයි කියලා. okay, let's see the examples. අපි උදාහරණ බලමු පුතේ. අනේ swimming pool එකේ නාන්දාවට there is no water. වතුර නැහැ. no water. අන්න භාවිතා කරන වාක්‍ය රටාව මම කොටස් දෙකකට බෙදුවා පුතේ මේ උදාහරණ. with countable nouns. countable noun ඒ කියන්නේ ගණන් කරන්න පුළුවන් නාම පදත් එක්ක කොහොමද ලියන්නේ කියලා. ඔයාලට මතකයි කලින් ස්ක්‍රීන් එකේදී අපි පැහැදිලි කරා පුතේ මොකද? countable noun නම් ගණන් කරන්න පුළුවන් නාම පද නම් බහුවචන ස්වරූපයෙන් තියෙන්න ඕන. people, trees මම ඒක අන්ඩර්ලයින් කරන්න. people බහුවචන නාම පදයක්, trees බහුවචන නාම පදයක්. okay? එතකොට ගණන් කරන්න පුළුවන් නාම පදත් එක්ක කොහොමද කියන්නේ? There aren't any people at the party. පාටි එකේ කවුරුත් නැහැනේ. පාටි එකේ සාදේ කවුරුත් මිනිස්සු නැහැනේ. ඔක්කොම ගිහිල්ලා යන්න. නේද? ඊට පස්සේ there aren't any trees in my garden. There aren't any trees in my garden. මගේ ගෙවත්තේ ගස් මුකුත් නැහැනේ. ඒ කියන්නේ ගස් ටික සේරම කපලා දාලා කාන්තාරයක් කරලා ඒක දැන් ගොඩක් වෙලාවට කරන්නේ ඒක නේද? සංවර්ධනය කරනවා කියලා කරන්නේ ගස් ටික සේරම කපලා දාන එකනේ. මාර්ග සංවර්ධනය කරනවා කියලා කියන්නේ දෙපැත්තේ තියෙන ගස් ටික සේරම කපලා පාර ලොකු කරනවා. නේද? නගර සංවර්ධනය කරනවා කියලා කියන්නේ හොඳට ෂෝක් එකට ඔක්සිජන් දෙන ගස් ටික කපලා දාලා එතන බිල්ඩින් ටිකක් හදනවා. right? ඔය වගේ මොකක් හරි පිස්සු වැඩක් තමයි කරන්නේ සංවර්ධනය කරනවා කියලා. ඒතකොට ඒ වගේ වැඩක් තමයි මේ වෙලා තියෙන්නේ. මගේ ගෙවත්තේ මුකුත් ගස් නැහැනේ. ඒතකොට ගස් බිඳුවයි. මිනිස්සු බිඳුවයි කියලා තමයි මේකෙන් කියවෙන්නේ. uncountable noun එක පාවිච්චි කරනවා නම් පුතේ ඒ කියන්නේ ඒක වචනයි. අනිවාර්යෙන් ක්‍රියාපදයේ isn't කියලා තියෙන්න ඕනේ. There isn't any water in the swimming pool. අර ළමයා හිතන දේ මේ තියෙන්නේ. අනේ swimming pool එකේ වතුර නැහැනේ ටිකක්වත්. පිහිනුම් තටාකේ වතුර නැහැනේ. There isn't any sugar in my coffee. මගේ කෝපි එකේ සීනි ටිකක්වත් නැහැ. සීනි දාලාම නැහැ මගේ කෝපි එකට.
කොහොම කියනවා නේද? තේ හදලා තියෙනවා තේයකට සීනි දාලාමනේ. එතකොට සීනි නෑ ටිකක්වත්, ජලය ටිකක්වත් නෑ, ගස් මුකුත් නෑ, එකක්වත් නැහැ. people කවුරුවත් එකක්වත් නෑ කියලා තමයි මේ කියෙන්නේ. okay right ලියාගන්න පුතේ උදාහරණ ටික. So that is how you write the sentences telling that there is none of the things or persons. පුද්ගලයන්ගේ හෝ දේවල්ගෙන් මුකුත් නැහැ, කීයක්වත් නැහැ කියලා තමයි ඔය වාක්‍ය රටාවෙන් පුතේ අපි ප්‍රකාශ කරන්නේ. සිංහල තේරුමත් මම දීලානේ, මම ටයිප් කරලානේ. සිංහල තේරුමත් ලියන්න ටොපික් මට. සාදේ මිනිසුන් කවුරුවත් නැහැ. මගේ ගෙවත්තේ ගස් මුකුත් නැහැ. එහෙනුම් තටාකේ වතුර නැහැ. මගේ කෝපි එකේ සීනි නැහැ. මම සිංහල තේරුම ටයිප් කරලා but I couldn't remember. අංග සිංහල තේරුම ලියාගමු අපි. Okay පුතේ done. හරි නේ පුතේ ඇති නේද වෙලාව? yeah, nice. Right. And I am going for the last part of there කියන sentence pattern එකේ අවසාන කොටසට යනවා පුතා. මේක විනාඩි 10න් වගේ ඉවර වෙනවා අපිට. Right? But this part is very difficult. මේ කොටස ඉතාම අමාරුයි. සහ it is not commonly used. මේ මම කතා කරන්න යන කොටස පුතේ නිතර භාවිතා, ඒ කියන්නේ නිතර භාවිතා කරන්නේ නැති වාක්‍ය රටාව. දෙයා කියන වාක්‍ය රටාවම තමයි. හැබැයි මෙතනදී භාවිතා කරන verb එකේ වෙනසක්, ක්‍රියාපදයේ වෙනසක් තමයි තියෙන්නේ. දැන් අපි කලින් දවස් දෙකේදී කතා කරේ දෙයා කියන වාක්‍ය රටාවේදී be verbs පාවිච්චි කරනවා කියලානේ. නේද? There is a man, there are people, right? There was a drought, there were some accidents. ඔය විදිහට අපි be verbs am, is, are, was, were, will be, shall be තමයි පාවිච්චි කරේ. එතනදී am පාවිච්චි කරෙත් නැහැ, shall be පාවිච්චි කරෙත් නැහැ. හැබැයි නේ is, are, was, were, will be කියන පස් දෙනා විතරයි පාවිච්චි කරේ. ඇයි? මම ගැන මම වාක්‍ය හදන්නේ නැහැ නේ. ඒ කියන්නේ මම ඉදිරියේ ඉන්නවා කියලා වාක්‍ය නිර්මාණය කරන්නේ නැහැ. මට අදාළව තියෙන දේවල් තමයි අපි මේ වාක්‍ය රටාවෙන් කියන්නේ. ඉස්සරහ මම ඉන්නවා කියලා මම කියන්නේ නැහැ නේ. ඒ නිසා am කියන be verb එකයි shall be කියන be verb එකයි පාවිච්චි කරේ නැහැ කියලා අපි ගිය සතියේ සාකච්ඡා කරා. right? දැන් මේ මෙතනදී කරන්න යන්නේ මම දෙයා කියන sentence pattern එකම ක්‍රියාපදේ චුට්ටක් වෙනස් කරනවා. right? වෙනස් කරන්නේ කොහොමද කියලා අපි කතා කරමු. හොඳට අවධානයෙන් බලන් ඉන්න පුතා. මම අර කිව්වා වගේ ඔයා මේ වාක්‍ය රටා රචනාවල එහෙම ලියන්නෙම නැති වෙයි. හැබැයි විභාගෙදි මේ වගේ වාක්‍ය රටාවක් ප්‍රශ්නයක ආවොත් ඔයාට අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. okay? මාතෘකාව තමයි තිබිලා තියෙනවා විද්‍ය. ඒ කියන්නේ තිබිලා තියෙනවා තමයි verb එකේ තේරුම වෙන්නේ. අපි මාතෘකාව ලියාගෙන බලමු මොකද්ද වෙන්නේ කියලා. අපි ඔය සාමාන්‍යයෙන් සිංහලෙන් ඉදිරිපත් කරනවා මෙන්න මේ වගේ අදහස්. අපිට මේ අපිට උදේ රැස්වීමක් තිබිලා තියෙනවා. right? උදේ රැස්වීමක් තිබිලා තියෙනවා. එහෙම කියනවා නේද? ඊට පස්සේ අපි ගත්තොත් එහෙම තව කියනවා මම ටවුන් එකේ එද්දි මේ ඇක්සිඩන්ට් එකක් වෙලා තිබ්බා. ඇක්සිඩන්ට් එකක් වෙලා තිබුණා. ඔන්න ඔහොම අදහස් ප්‍රකාශ කරනවානේ අපි. එතකොට ඒක ඉංග්‍රීසියෙන් කියනවා නම් මෙන්න මේක තමයි පුතේ sentence pattern එක වෙන්නේ. okay? බලමු කොහොමද ඒක වෙන්නේ කියලා අපි. ඔයා දන්නවා be verbs ගැන. ඔයා දන්නවනේ? දන්නවා. be verbs හතක් තියෙනවා පුතා. there are 7 be verbs am, is, are, was, were, will be, shall be. ඔය තමයි be verbs හත.
ඔය 7 දෙනාට ලොක් එකක් ඉන්නවා. ප්‍රධානියෙක් ඉන්නවා. මූලිකයෙක් ඉන්නවා. බේස් එකක් තියෙනවා. බේස් verb එකක් තියෙනවා. බේස් ෆෝම් එක තමයි පුතේ B. බේස් ෆෝම් කිව්වම දැන් අමුතු දෙයක් නෙමෙයි ඔයාට. හොඳටම දන්නවා බේස් verb කියන්නේ මොනවද කියලා. right? එතකොට main verbs වල base verb ගැනනේ අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ. go තමයි base verb එක. going, gone එහෙම නෙමෙයි. goes එහෙම නෙමෙයි base verb එක go. play තමයි base verb එක. learn තමයි base verb එක. come තමයි base verb එක. study තමයි base verb එක. ඒ විදිහටම පුතේ උපකාරක ක්‍රියාපද වලටත් helping වලටත් base verbs තියෙනවා. be verbs කියන වචන පන්තිය ගත්තහම be verbs කියන verb family එක ගත්තහම එයාගේ base verb එක තමයි පුතේ be කියන්නේ. එයාගේ මෙන්න මේ තේරුම් තියෙනවා කියලා මතක් වෙන්න ඕන ඔයාලට. ඉන්නවා, තියෙනවා, වෙනවා. I want to be a doctor කියනවා නේද චූටි කාලේ. එකේ පන්තියේදී දෙකේ පන්තියේදී ටීචර් අහනවා එක එක්කෙනාගෙන් නැගිටලා කවුද පුතේ ඔය අනාගතේ වෙන්නේ? ඔයා කවුරු වෙන්න දාස? පන්තිය 40ක් ඉන්නවා නම් 40ම නැගිටලා කියන්නේ මොකද? teacher I want to be a doctor. ඔහොම නේද කියන්නේ teacher මට දොස්තර කෙනෙක් වෙන්න to be වෙනවා මට වෙන්නට අවශ්‍යයි. right මට දොස්තර කෙනෙක් වෙන්නට අවශ්‍යයි කිව්වට ඔය 40න් එකෙක්ව සමහරවල් ડોක්ටර් කෙනෙක් වෙන්නේ නැහැ. ඇයි? පහේ පන්තිය පැනපුවාම O level පැනපුවාම A level පැනපුවාම ඔය හීන ඔය උනන්දු ඔය උමනාව ඔය ටාගට් එක නැති වෙන්න නිසා. ඔය ඉලක්කේ නැති වෙන්න නිසා තමයි නැත්තම් 40 දෙනාම ડોක්ටර්ස්ලා තමයි වෙන්නේ. හැබැයි ඒ අරමුණ නැති වෙනවා කාලයක් යද්දි. okay එතකොට B තමයි පුතේ base verb එක වෙන්නේ. එයාගේ ing form එක තමයි being. මතකයිනේ tenses මතකයිනේ පුතේ. tenses වල අපි මේ being කියන කෙනා පාවිච්චි කරා. ඒ තමයි ing form එක. එයාගේ තේරුම මොකද්ද? වෙමින්. මෙයාට පුතේ තව තේරුමක් තියෙනවා. being කියන වචනේ භාවිතා කරනවා නාම පදයක් විදිහට. noun එකක් විදිහට. එතකොට එයාගේ තේරුම වෙන්නේ ජීවියක්. එහෙම නැත්නම් සත්වයක්. right උදාහරණයක් විදිහට human being මනුෂ්‍ය ජීවිය එහෙම නැත්නම් මනුෂ්‍ය සත්වයක්. right එතකොට being කියන වචනේ නාම පදයකුත් වෙනවා. ඒක අපිට මෙතනට අදාළ නැහැ. හැබැයි තේරුම තියෙන නිසා මම මෙතනදී සඳහන් කරා ජීවිය කියලා. being කියන එකේ තේරුම වෙමින්. මේ තමයි present participle එක. ing form එකට දුන්න අනිත් නම මොකද්ද පුතේ? present participle නේද? එහෙනම් be තමයි base form එක. present participle එක තමයි being. එහෙනම් past participle එක මොකද්ද? past participle එක තමයි පුතේ been. මෙයාවත් අපිට අවශ්‍ය වුණා tenses පාඩමේදීනේ. been කියන්නේ පුතේ past participle form එක, pp form එක. එයාගේ තේරුම වෙලා, ඉඳලා, තිබිලා කියන තේරුම තමයි තියෙන්නේ. දැන් අපේ මාතෘකාව මොකද්ද? what is our topic? මාතෘකාව තමයි පුතේ තිබිලා තියෙනවා. මේ තිබිලා තියෙනවා. දැන් මෙතන තියෙනවා තිබිලා. නේද? එහෙනම් පුතේ මේ වාක්‍ය රටාව නිර්මාණය කරද්දී අපිට am is was were will be shall be කියන ටික නෙමෙයි ඕනේ වෙන්නේ. කවද ඕනේ වෙන්නේ? been කියන be verb එක තමයි අවශ්‍ය වෙන්නේ. මම be සහ being කියන දෙන්නා පාවිච්චි කරේ ටිකක් හඳුන්වලා දෙන්න ඕන නිසා. අපිට ඕනේ වෙන්නේ being. being. Mr. Bean නෙමෙයි. මේ being තමයි අවශ්‍ය වෙන්නේ. okay? has been. has කියන්නේ මොකද? තියෙනවනේ. has කියන්නේ ඉන්නවා තියෙනවා කියලා තේරුමක් මතකයි නේද මම පුතාලට? has been කියන එකේ තේරුම වෙලා තියෙනවා, ඉඳලා තියෙනවා, තිබිලා තියෙනවා. එහෙනම් පුතේ දැන් මේ අපි අවසාන කොටසේදී කතා කරන්නේ there කියන sentence pattern එකේ there කියන වාක්‍ය රටාවේ ක්‍රියාපදය has been වෙන්න ඕනේ කියලා. has been වෙන්නත් පුළුවන්, had been වෙන්නත් පුළුවන්, have been වෙන්නත් පුළුවන්, will have been වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ has කියන එකේ කාලය අපිට ඕන නම් වෙනස් කරන්න පුළුවන් නේ. have, has, had, will have කියලා හතර දෙනාගෙන් ඕන කෙනෙක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි been කියන ක්‍රියාපදේ ඊට පස්සේ තියෙන්න ඕනේ. okay එතකොට මෙන්න මේ has been කියන ක්‍රියාපදයට එක්ක තමයි දැන් අපි there කියන sentence pattern එක පාවිච්චි කරන්න යන්නේ. මම පුතාලට පැහැදිලි නේද කියපු දේ පැහැදිලි නේද? right දැන් මාතෘකාව ලියාගෙන තියෙන්නේ. මේ screen එකේ පේන ටික ඉක්මනට ලියා ගන්න පුතේ. right and let's see how to use them in a sentence. And look at this, what has happened? මොකද්ද වෙලා තියෙන්නේ? නගරේ අනතුරක් වෙලා තියෙනවා. නේද? නගරේ කියන්නේ පුතේ සිද්ධ වෙච්ච ස්ථානනේ place එකනේ. දෙයා කියන වාක්‍ය රටාවට දෙයා කොහොමද එකතු කරන්නේ කියලා ඔයා දන්නවා. right අනතුරක් වෙලා තියෙනවා කියද්දි present tense එකක් තමයි වර්තමාන කාලයක් තමයි ලියවෙන්න ඕනේ. There has been an accident in the city.
there has been an accident in the city. Okay, උදාහරණ ටික පල්ලෙහාට ලියමු පුතේ අපි. This is the first example. පළවෙනි උදාහරණය. නගරයේ අනතුරක් වෙලා තියෙනවා. There has been an accident in the city. ඔයාලට මෙන්න මෙහෙම නීතියකුත් මතකයි නේද? possessive verb එකක් පාවිච්චි කරනවා නම් පුතේ have, has, had, will have පාවිච්චි කරනවා නම් ඊළඟට ක්‍රියාපදය past participle ස්වරූපයෙන් ලියන්න ඕනේ කියලා මතකයි නේද? එහෙම මතකයක් තියෙනවනේ. This is the first example. පළවෙනි උදාහරණය මේ. කාර් එක නම් පපඩම් වෙලා නේද? කාර් එක පපඩම් වෙලා තියෙනවා. Okay, I am going for the second example. කාවදෝ මරලා දාලා ඊයේ මිනිමරුමක් වෙලා තිබුණා. ඊයේ මිනිමරුමක් වෙලා තිබුණා. ඊයේ කිව්වම පුතේ past tense එකක් වෙන්න ඕනේ නේද? ඒ නිසානේ වෙලා තියෙනවා නෙමෙයි වෙලා තිබුණා කියලා තියෙන්නේ. Right? There had been a murder yesterday. මිනිමරුමට කියන්නේ පුතේ murder. murderer කියන්නේ මිනිමරුවා. ඔකට ආපහු er එකතු කරත් තමයි murderer වෙනවා. That is මිනිමරුවා. මිනිමරුමක් නම් murder. There had been a murder yesterday. උදාහරණක දෙක. There had been. එතකොට අතීත කාලයක් නිසා තමයි පුතේ had පාවිච්චි කරේ. ඔයා දන්නවා ඒ කියන්නේ. දිවිෂාන් මෙතන ලියන්න පුතේ මම කියන්නම් කලින් එක කොහොමද ලියන්න ඕනේ කියලා ඈ මම ලියන්න chance එකක් දෙනවා කලින් එක දැන් මේ සිංහල වාක්‍ය පුතේ be verb එකක් විතරක් පාවිච්චි කරලා කියන්න බෑ නේද මම නිකන් උදාහරණයකට මේකම ගන්නම්කෝ දැන් මෙතන තිබුණේ had been නේ ක්‍රියාපදේ නේද verb එක තමයි had been වෙලා තිබුණා දැන් මෙතෙන්ට අපි had been නැතුව verse ගත්තා නම් මොකද වෙන්නේ අතීත කාලයක් නිසා මම verse පාවිච්චි කරනවා there was a murder yesterday ඊයේ මිනිමරුමක් තිබුණා නේද වෙන්නේ එතකොට තේරුම ඊයේ මිනිමරුමක් තිබුණා එහෙම කියන්න බෑ නේද මිනිමරුමක් තිබුණා කියනවාද අපි නේද එහෙම කියන්න බෑනේ ඒ නිසා තමයි මේ had been කියන ක්‍රියාපදේ අපි ගන්නේ වෙලා තිබුණා right and I am going for the third example ප්‍රදර්ශනයක් නේද ප්‍රදර්ශනයක් exhibition එකක් මේ තියෙන්නේ ප්‍රදර්ශනයක් මේ තියෙන්නේ පුතේ ප්‍රදර්ශනේ බලන්න කට්ටිය ඇවිල්ලා තියෙනවා දැන් ඉස්කෝලේ පටන් ගත්තාම වෙන සිද්ධියක් මම මේ කියන්නේ අපේ පාසලේ ප්‍රදර්ශනයක් තිබිලා තියේවි අපේ පාසලේ ප්‍රදර්ශනයක් තිබිලා තියේවි ඒ කියන්නේ අනාගත කාල වාක්‍යයක් මේ තියෙන්නේ තිබිලා තියේවි නම් පුතේ will have been වෙන්න ඕනේ නේද there will have been an exhibition in our school there will have been an exhibition in our school ඕන මේ sentence එක නම් හැබැයි will be වලින් විතරක් කියන්න පුළුවන් there will be an exhibition in our school අපේ පාසලේ ප්‍රදර්ශනයක් තියේවි එහෙම කිව්වත් වැරද්දක් නැහැ there will be an exhibition in our school එහෙම නැත්නම් there will have been an exhibition in our school and the next one
මගේ කඩේ හොරකමක් වෙලා තිබුණා. sorry වෙලා තියෙනවා. මගේ කඩේ හොරකමක් වෙලා තියෙනවා. ඒ කියන්නේ මුදලාලි ගෙදර ගිහිල්ලා රෑ ගෙදර ගිහිල්ලා උදේ ඇවිල්ලා කඩේ ඇරලා බලද්දි මෙන්න කඩේ බඩු මුකුත් නැහැ. කඩේ බඩු මුකුත් නැහැ. එයා කියනවා මගේ කඩේ හොරකමක් වෙලා තියෙනවා. There has been a robbery in my shop. Robbery. Robber කියන්නේ පුතේ හොරා, thief කියන්නත් පුළුවන් හොරාට. හොරකම robbery. හොරකමට තව වචනයක් තියෙනවා පුතේ theft. THEFT theft කියන්නේ හොරකමයි. There has been a robbery in my shop. Right? Okay. අනේ ඥාව් වෙලා ඉන්නවා නේද? වතුර නෑ, වැස්ස නෑ. අම්පාරේ නියගයක් තිබිලා තිබුණා. අම්පාරේ නියගයක් තිබිලා තිබුණා. එතකොට past tense verb එක sentence එකක් තමයි පුතේ ලියවෙන්නේ. There had been a drought in Ampara. නියගෙට මොකක්ද ඉංග්‍රීසි වලින් කියන්නේ? Drought. There had been a drought in Ampara. We have the last example. අනාගතයේදී මෙහෙම තමයි නේද? ලංකාවත් දැන් ටිකින් ටික මේ විදිහට පත් වීගෙන යන්නේ. දැන් වෙන රටවල් ගත්තොත් එහෙම දියුණුවයි කියන රටවල් ගත්තොත් එහෙම ගොඩක් දුරට මේ වගේ අනාගතයේදී කොන්ක්‍රීට් වනාන්තර වෙලා තියෙවි. There will have been concrete jungles in the future. Concrete වනාන්තර, concrete jungles. ලියන පුතේ අවසාන උදාහරණය තමයි ඒ. Yes. ඕනනම් මේ sentence එක පුතේ අනාගතයේදී කොන්ක්‍රීට් වනාන්තර තියේවි කියලා විතරක් කියන්න පුළුවන් නේද? There will be concrete jungles in the future කිව්වත් වාක්‍ය කිසිම වැරද්දක් නැහැ. ඒක තමයි නිවැරදිම ආකාරය වෙන්නේ. හැබැයි මෙහෙම sentence එකක් අපිට ඉදිරිපත් කරන්නත් පුළුවන්. Possessive verb එකයි been සමග. Okay? Right. Now you have a thorough knowledge. ඔයාට දැන් සම්පූර්ණ දැනුමක් තියෙනවා පුතේ. දෙයා කියන sentence pattern එක ගැන අය ගැන කතා කරන්න දෙයක් නැහැ. Right? තවත් දෙයා කියන sentence pattern එක ගැන කතා කරන්න දෙයක් නැහැ. We have discussed everything, almost everything. හැම දෙයක්ම වගේ අපි කතා කරලා තියෙන්නේ. But ඔයාගේ පොත තමයි note දන්නේ මොකද්ද මේ දෙයා කියන්නේ කියලා. ඔයාගේ ලියන පොත දන්නවා. ඔයාටත් දැනගන්න අවශ්‍ය නම් මොකද කරන්න ඕනේ? කියවන්න. Read the note and write examples. උදාහරණ කියවන්න, උදාහරණ ලියන්න. ඒ වගේම පාස් පේපර් පොත් අරගෙන බලන්න මේ වාක්‍ය රටාව කොහෙ කොහෙද තියෙන්නේ කියලා. රචනා කියවන්න නිතරම. ඕකේ? ඔය වගේ වැඩ කරොත් තමයි පුතේ ඔයා ගොඩ යන්නේ ඈ. අර ක්ලාස් එක පටන් ගද්දි පෙන්වු වීඩියෝ එකේ වගේ හිත හිත ඉන්න එපා ගිහිල්ලා වැඩ කරන්න කියලා කිව්වා නේද ඒකේ? හිත හිත ඉන්න එපා ගෙදර මේ දැන් ගිහිල්ලා වැඩ කරන්න. දැන් වැඩ කරන්න යන්න එපා ක්ලාස් එකේ ඉන්න. right? ඉඩක් ලැබෙන හැම වෙලාවෙම වැඩ කරන්න. එතකොට තමයි අර කියපු ටාගට්ස් වලට යන්න පුළුවන් වෙන්නේ. ඕකේ? මොකද අවුරුදු 70ක ජීවිතේ තියෙන්නේ මේ අවුරුදු දෙකමාර මත. Okay? Right. That is the end of our lesson there. There කියන පාඩමේ අවසානයේ තමයි පුතේ ඔය. And we have discussed so much things. අපි ගොඩ දේවල් කතා කරා මේ there කියන වාක්‍ය රටාව ගැන.
and that is it. නොච්චරයි පාඩම වෙන්නේ. And today we are starting a new lesson. අද අපි අලුත් පාඩමක් පටන් ගන්නවා. Okay, right? මම අද ඔයාලට කතන්දරයක් කියලා දෙන්නයි යන්නේ. ඉතින් මේ 11 වසරේ චූටි දුවල පුතාලා හරි ආසයි නේද කතන්දර අහන්න? ඔන්න මං කතන්දරයක් කියලා දෙන්නයි යන්නේ. හොඳට අහන්න ඕනි. ලස්සන කැලෑගමක් තිබුණා. මේ කැලෑගමේ හාවෙකුයි ඉත්තෑවෙකුයි හිටියා. මේ හාවයි ඉත්තෑවයි හොඳ බාද යාළුවෝ. ඔන්න ඉතින් අදත් මේ දෙන්නත් එක්ක කැම ටිකක් හොයාගෙන කන්න ඕනේ කියලා කල්පනා කළා. ඔන්න ඉතින් මේ හාවයි ඉත්තෑවයි දෙන්න කැලෑගම මැදින් මේ කැම හොයමින් යන ගමන් හිටියේ. මේ යන අතරමඟදී මෙන්න මේ හාව දකිනවා ලොකු කැරට් අලයක් තියෙනවා. හාව හෙමින් මේ කැරට් අලය ළඟට කිට්ටු වුණා. ඒත් හාව කල්පනා කළා මේක ඉත්තෑව දැක්කොත් මේක ඉත්තෑවටත් දෙන්න වෙනවා. මට තනියෙන් කන්න තිබුණා නම් හොඳයි කියලා. එහෙම හිතලා උපක්‍රමයක් කල්පනා කළා. ඔන්න උපක්‍රමයක් කල්පනා කරපු හාමේ මේ ඉත්තෑහාමිට මෙහෙම කියනවා. අනේ ඉත්තෑහාමි බලන්නකෝ මගේ බඩ ටිකක් පිදෙනවා වගේ. මට ගෙදර ගියා නම් හරි වගේ දැන්. ඉත්තෑහාමි ඕම්ම කෙලින් ගිහිල්ලා කෑම ටිකක් හොයාගෙන කන්නකෝ. මට එන්න බෑ වගේ ඉත්තෑහාමි. ඔයා යන්න. කියලා ගුරු ලෙඩක් අරගෙන මේ හාමි ඉත්තෑහාමිව යවුවා. ඔන්න ඉතින් මේ ලොකු කැරට් අලෙත් හොරාට ගතිපු මේ හාමි ඉත්තෑරාලටත් හොරෙන්න ආයේ යන්න පිටත් වුණා. ආනේ ලොකු කැරට් අලයක් ඔක්කොම කාලා බඩ පුරවගත්ත හැකි කියලා හරිම සතුටින් මේ හාව උඩ පැන ආයේ ගෙදර ගියා. හාමි මේ යන අතරමඟදී හාමිගේ ගෙදරට යන පාරේ පුංචි ගඟක් මැදින් පාලමක් තියෙනවා. මෙන්න මේ පාලම මැදින් හාමි යන්න පිටත් වුණා. හාමි හරිම සතුටින් තමයි දැන් මේ ගමන යන්නේ. ඒ ලොකු කැරට් අලයක් තනියෙන් කන්න හම්බුණානේ. උඩ පැන හරිම සතුටින් ගමන් කළා. ඔන්න එකපාරටම මේ කැරට් අලේ අත ඉස්සලා ගිහිල්ලා මේ ගඟ මැදට වැටුණා. අනේ කැරට් අලේ ගඟට වැටුණම මේ හාව කල්පනා කළා මගේ තිබුණු තණ්හාවට ඉත්තෑ යාළුවට දුන්නේ නැතුව අරගෙන ආවා. ඉත්තෑ යාළුවා ඉන්න තැන කෑවනම් භාගයක් හරි කන්න තිබ්බා. මං වගේ මොඩ හාවෙක් ආයේ අනිත් දවසේ නම් මෙහෙම කරන්නේ නැහැ. යාළුවන්ට දීලා බෙදා හදාගෙන කන්න ඕනේ. මේක මට හොඳ පාඩමක් කියලා ආ තමන්ගේ වැරද්ද තේරුම් ගත්තා. මොන්ටිසෝරි ළමයිට කියන කතන්දරයක් නේද? හැබැයි යෝග විභාග දාලා ලකුණු ලැබෙනවා. Okay, so our new lesson is අපේ අලුත් පාඩම තමයි මොකක්ද? writing stories, කතන්දර ලිවීම. කතන්දරයක් ලියන්නයි යන්නේ. අපි කතන්දර හදන්න නෙමෙයි පුතේ යන්නේ. නේද? සමහරව ඉන්නවා එක එක්කනට කතන්දර හදන්න හරි දක්ෂ. කොච්චරවත් කාට හරි කතන්දරයක් හදාගත්ත ගමන් තමයි ඉන්නේ. හැබැයි අපි කරන්නේ මොකද්ද? අපි හොඳ ළමයිනේ. We are good children. ඒ නිසා අපි කාටවත් කතන්දර හදන්නේ නැතුව අපි කතන්දර ලියමු. Okay? ලියන්න අලුත් මාතෘකාව. Write the new topic. Writing stories. Writing stories. කතන්දර ලිවීම. ඔක තමයි අපේ අලුත් පාඩම වෙන්නේ. ලියන්න පුතේ මාතෘකාව. කතන්දර ලියන්න එනවද විභාගෙට ඇත්තටම? සාමාන්‍ය පෙළට කතන්දර ලියන්න එනවද? දැන් සමහර වෙලාවට පුතා ඔය මෙතන ඉන්න ළමයිට there are some children I hope that they have the habit of writing. ලිවීමේ පුරුද්ද තියෙන ළමයි ඉන්නවා මෙතන. කවි ලියනවා, නිසඳැස් ලියනවා, ඊට පස්සේ කතන්දර ලියනවා, කෙටි කතා ලියනවා. ඒ වගේ හොඳ පුරුදු තියෙන ළමයි ඉන්නවා. Okay, ඒ කියන්නේ අනිත් අයටත් ඒ පුරුද්ද ඇති කරගන්න කියලා නෙමෙයි මම කියන්නේ.
මේක එක එක්කනට විශේෂිත වූ දක්ෂතාවයක් ඇත්තට. right? ඒ කියන්නේ හැමෝම මේල ඉන්න ළමයි හැමෝම දැන් මෙතන ක්ලාස් එකේ ඉන්න how many? ළමයි 50ක් ඉන්නවා 50 දෙනාම කතන්දර ලියන්න ඕනි කියන එකක් නෙමෙයි මම මේ කියන්නේ. okay? එක එක්කනට තියෙන ආශාවන් වෙනස් නේ. එක එක්කනට තියෙන habits පුරුදු වෙනස්. hobbies විනෝදාංශ වෙනස්. එතකොට සමහරුන්ට ආසාව තියෙනවා කතන්දර ලියන්න. සමහරු නිසඳැස් ලියනවා. ලස්සන නිසඳැස් ලියනවානේ. ලස්සන කතා ලියනවා. එහෙම හැකියාවන් දක්ෂතා තියෙන අය ඉන්නවා. හැබැයි එහෙම ભેදයක් නැතුව විභාගෙදී අපි හැමෝටම සිද්ධ වෙන පුතේ කතන්දරයක් ලියන්න. මෙතන ඉන්න ළමයි 50 දෙනාටම මම එක්කෙනේ 50 ඒ කියන්නේ 49ක්. 49 දෙනාටම සිද්ධ වෙනවා පුතේ විභාගෙදී තව මාස 6ක් විතර යද්දි කතන්දරයක් ලියන්න වෙනවා විභාගෙට. මොකද රචනා ප්‍රශ්නෙට කතන්දරයක් ලියන්න වෙන නිසා. okay? And before this මේකට කලින් මීට සති ගානකට කලින් before several weeks we have learned අපි ඉගෙනගෙන තියෙනවා how to write a dialogue. dialogue එකක් දෙබසක් ලියන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා නේද? දෙබසක් හරියටම ලියන්නේ කොහොමද කියලා අපි සති 3ක වගේ පාඩමක් කරා. එදා මම අවසානයේදී කිව්වා පාඩම අවසානයේදී at the end of the lesson I told you that අපි දෙබස් ලියන එක දැන් ඉගෙනගෙන තියෙන්නේ පුතේ අපි තව ටික දවසක් ගියාම කතන්දර ලියන හැටි ඉගෙන ගන්නවා. ඔන්න එදා තමයි මෙදා. දැන් ඔන්න ඒ දවස් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මේ පාඩමේදී පුතේ අපි හරියටම ඉගෙන ගන්නවා කොහොමද කතන්දරයක් ලියන්නේ කියලා. අන්න රයිට් දලංජනා තෝරගන්න තමයි තියෙන්නේ. රයිට් මම තාම මෙතෙන්ට ආවේ නැහැ කතන්දරේ ලියන එක තෝරගන්න තියෙන්නේ. හැබැයි ඇයි මම මේ ගැන කතා කරන්න කියලා මේ පාඩම කරගෙන යද්දි පැහැදිලි වෙයි ඈ. Okay let's see බලමු අපි. There are many stories that you know. ඔයා දන්න කතන්දර ඕන තරම් තියෙනවනේ. ගොඩ තියෙනවා ඔයා දන්න කතන්දර. Little Red Riding Hood. Red Riding Hood කියන්නේ English version එක. සිංහලෙන් තියෙනවා රතු හැට්ටකාරී කියන්නේ යන්නේ. රතු හැට්ටකාරී කියන්නේ එතකොට ඒ වගේ කතාවක්. Fox and Grave story. නරියා සහ මිදිවැල කතාව දන්නව නේද ඔයාලා? Jack and the Beanstalk. ඒ කියන්නේ ජැක් සහ මායා බෝංචිවැල. නේද? ඒක ටීවී එකේ කතා මේ ෆිල්ම් එකක් විදිහට ගියා පොතකුත් තියෙනවා පොතකින් තමයි ෆිල්ම් එක හදලා තියෙන්නේ. A very beautiful story. මේක පුතේ fairy tale එකක්. මේක සුරංගනා කතාවක්. ඒ කියන්නේ සුරංගනා කතාවක් කියන්න තමයි මේක fiction එකක් ප්‍රබන්ධ කතාවක්. ලංකාවේ කතා ගත්තොත් සිංහල කතා ගත්තොත් ඉබ්බයි හාවයි රේස් එකද මතකයිනේ. අන්දරේගේ කතා ලබු කිරිබත් කාපුවට ඔය විදිහට নানা ආකාර කතන්දර තියෙනවා. නේද? ඔන්න ඔය විදිහේ කතන්දරයක් තමයි ඔයා විභාගෙදී ලියන්න ඕනි. ඕකේ? කතන්දර ලිවීම සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ 16 වෙනි රචනා ප්‍රශ්නේ කොටස් 4න් එකක අර දුලංජන අහපු විදිහට තෝරගන්න ප්‍රශ්නයක් මේකේ පුතේ. කම්පල්සරි නෑ කම්පල්සරි නෑ. ඒ කියන්නේ පුතේ අනිවාර්යෙන් කරන්න ඕන එකක් නෙමෙයි. ඔයා දන්නවා 16 වෙනි ප්‍රශ්නේ කියන්නේ වචන 200 රචනා ප්‍රශ්නේ. ඒකේ කොටස් 4යි. there are 4 parts. ඒ කොටස් 4න් හතරවෙනි කොටස තමයි A B C D D D කියන කොටස තමයි පුතේ ස්ටෝරි එක එහෙම නැත්නම් කතන්දරය වෙන්නේ. එතකොට ඔයා කතන්දරේ අනිවාර්යෙන් ලියන්න ඕනේ නේද ලංජන? කතන්දරේ අනිවාර්යෙන් ලියන්න ඕනේ නෑ. ඔයා කැමති නම් A කියන කොටස ලියනවා, B ලියනවා, C ලියනවා, නැත්නම් D කියන එක ලියනවා. ඔයාට එතන තෝරා ගැනීමක් කරන්න පුළුවන්. රයිට්? සිලෙක්ෂන් එකක් කරන්න පුළුවන්. ඔප්ෂන් එකක් ඔයාලට තියෙනවා එතනදී. හැබැයි ඒකෙන් එකක් කියන එක මතක තියාගන්න. මේ තියෙන උදාහරණයක් පුතේ ඒකට. right ඒකට උදාහරණයක් මේ 2017 අවුරුද්දේ ආපු කතන්දරේ තියෙනවා. ඔයාලට පේනවා ටෙස්ට් නම්බර් 16 කියලා තියෙනවා. write one of the following පහක් දැක්වෙන ඒ වගේ එකක් ලියන්න කියලා තමයි කියන්නේ එකක්. okay නුවණි thank you නුවණි. right and එතකොට A B C D කියලා කොටස් හතරක් තියෙනවා පුතේ. there are 4 parts. කොටස් හතරක් තියෙනවා. පළවෙනි එක තමයි ආටිකල් එකක් නිවුස්පේපර් ආටිකල් එකක් ලියන්න තියෙන්නේ. B කියන කොටස තමයි පුතේ ස්පීච් එකක් ලියන්න තියෙන්නේ. කතාවක් කතන්දරයක් නෙමෙයි කතාවක් පිරිසක් ඉදිරියේ කරන කතාවක්. ඒකත් ලියන හැටි අපි ඉදිරියේදී කතා කරනවා. C කියන එක පුතේ සාමාන්‍ය රචනාවක්. D කියන එක තමයි පුතේ කතන්දරේ වෙන්නේ. right දැන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක්ත් තියෙනවා. ඒ තමයි හැම අවුරුද්දෙම පුතේ ස්ටෝරි එකක් ලියන්න එන්නේ නැහැ. එන්නේ එක්ක ඩයලොග් එකක් එහෙම නැත්නම් ස්ටෝරි එකක්. ඒ කියන්නේ D කියන කොටස අවසාන කොටස කතන්දරයක් හෝ දෙබසක් මේ දෙකෙන් එකයි පුතේ එන්නේ. සමහර අවුරුදු වල දෙබසක් එනවා, සමහර අවුරුදු කතන්දරයක් එනවා. දැන් මේ 2017 ඇවිල්ලා තියෙන්නේ කතන්දරයක්. right as I approached the deserted house at the end of the road I saw. මම deserted house කියන්නේ පුතේ මේ මොකද්ද? ජනශූන්‍ය හුදකලා වෙච්ච එහෙම නැත්නම් කවුරුවත් නැති
පාළුවට ගියපු ගෙදරට මම ළඟා වෙද්දී පාර අයිනේ තිබුණ පාර කොනේ තිබුණ රයිට් පාර අවසානයේ තිබුණ පාළුවට ගියපු ගෙදරට ළඟා වෙද්දී මම දැක්කා ඔන්න එතනින් එහාට කතන්දරේ ඩෙවලොප් කරන්නයි තියෙන්නේ. ඔන්න ඔය වගේ ප්‍රශ්නයක් තමයි පුතේ විභාග දිවාට ලැබෙන්නේ. ඕකේ? ඒක බලන්න විතරයි ලියන්න දෙයක් නෑ අපිට. කැමැති කතාවක් ලිවීමට හෝ කතන්දරයක ආරම්භය ලබා දී ඒ සංවර්ධනය කිරීමට උපදෙස් ලබා දිය හැකියි. ඒ කියන්නේ පුතේ ඔයාට මේ කතන්දරය දැන් මම මේ කතා කරන්නේ ප්‍රශ්නේ එන විදිය. තාම කොහොමද කතන්දරයක් ලියන්නේ කියලා මම කතා කරේ නෑ. ප්‍රශ්නේ කොහොමද ඉදිරිපත් වෙන්නේ කියලා තමයි මම මේ කතා කරන්නේ. රයිට්? එතකොට මේ ප්‍රශ්නේ ඉදිරිපත් වෙනවා පුතේ ක්‍රම දෙකකට. එකක් තමයි ඔයාට කැමති කතාවක් ලියන්න කියලා එනවා. එක අවුරුද්දක ආව write a folk tale that you know. Write a folk tale that you know. ඔයා දන්න ජන කතාවක් ලියන්න. ඔයා දන්නා ජන කතාවක් ලියන්න. ඒ කියන්නේ ඔයා දන්න ඕන කතාවක් ඔයාට ලියන්න පුළුවන්. අර නරියා සහ මිදිවැල ලිව්වත් හරි. ඉබ්බගේ හා වගේ රේස් එක ලිව්වත් හරි. රතු හැට්ටකාරගේ කතන්දරේ ලිව්වත් හරි. ඒ ඕනෑම අන්දරේගේ කතාවක් ලිව්වත් හරි. ඔයා දන්න ඕනෑම කතන්දරයක් ඔයාට ලියන්න පුළුවන්. ඕකේ? එහෙම නැත්තම් පුතේ දෙන්නේ පුතේ අර 2017 මම කලින් පෙන්නුවා වගේ you are given the beginning of the story. ඔයාට දෙනවා පුතේ කතාවේ ආරම්භය. ස්ටාර්ට් එක දෙනවා ආරම්භය දෙනවා වාක්‍යකින්. ඔයා එතනින් එහාට ඒක ඩෙවලොප් කරන්න ඕනේ සංවර්ධනය කරන්න ඕනේ. රයිට්? එහෙම තමයි ගොඩක්ම එන්නේ. අර කැමැති කතාවක් ලියන්න කියන එක සාමාන්‍යයෙන් අඩුයි එනවා. එසේම දෙබස් සහ කතන්දර යන රචනා වර්ග දෙකෙන් එක් අවුරුද්දක ලැබෙන එකක් පමණි කලින් කිව්වා වගේ. ඔබ රචනාව ලෙස කතන්දරය ලිවීම තෝරා ගන්නේ නම් පහත කරුණු පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතුයි. රයිට්? ඊගාව ස්ක්‍රීන් එකේ ඉඳන් මම කතා කරනවා ඔයා පුතේ විභාගෙදි කතන්දරේ තෝරගන්නවා නම් ලියන්න මෙන්න මේ දේවල් ගැන ගොඩක් ලොකු අවධානයක් ඔයාගේ තියෙන්න ඕන. ඒ ටික මොනවද කියලා බලන්න කලින් මෙන්න මේ අංක 3 පුතේ ටක් ගාලා අපි ලියාගමු. ඕකේ? මේක ලියා ගන්න එක වැදගත් වෙයි කියලා මම හිතනවා. So these are the points that you need to concentrate a lot if you are selecting the story to write. ඔයා ලියන්න තෝරගන්නේ පුතේ කතන්දරේ නම් මෙන්න මේවා තමයි ඔයා අවධානයෙන්ම වැඩි අවධානයක් යොමු කළ යුතු කරුණු වෙන්නේ. මොනවද? මෙන්න මේවා. පළවෙනි කාරණය. හොඳට ඉස්සලා අහගෙන බලාගෙන ඉමු ඊට පස්සේ අපි නෝට් එක ලියමු. පළවෙනි කාරණේ. කතන්දර වර්ග පිළිබඳ මූලික අවබෝධය. ඒ කියන්නේ ඔයා දැනගන්න ඕනේ මොනවද තියෙන කතා වර්ග. රයිට්? එහෙනම් ඔබ ගොඩනගන්නේ කුමන ආකාරයක කතාවක්දයි ඔබ කලින් තීරණය කළ යුතුය. රයිට්? ඒ කියන්නේ ඔයා රචනාව ලියන්න කලින් before writing the story කතන්දරේ ලියන්න කලින් ඔයා තීරණය කරන්න ඕනේ මම කතාව ගෙනියන්නේ මොන පැත්තටද. රයිට්? මොන જાතියේ කතාවක්ද මම ලියන්නේ කියලා. මෙන්න මේවා තමයි කතා වර්ග ටික. horror stories කියන්නේ හොර කතා හැම නෙමෙයි. okay horror stories කියන්නේ පුතේ බය හිතෙන කතා. ඒ කියන්නේ ඔයා ගොඩනගන කතාව බය හිතෙන කතාවක්. sad story එකක්ද? දුක හිතෙන කතාවක්ද? adventure story එකක්ද? ඒ කියන්නේ ක්‍රියාදාම කතාවක්ද? romantic story එකක්ද? ආදරණීය කතාවක්ද ඒක? humorous story එකක්ද? ඒ කියන්නේ හිනාව එහෙම නැත්නම් හාස්‍ය ජනක කතාවක්ද? legendary story එකක්ද? කියන්නේ පුරාවෘත්තයක්ද ඔයා ලියන්නේ? නිකන් රජ කෙනෙක්ගේ කතාවක් වගේ. right? එහෙම නැත්නම් imaginary story එකක්ද? right? ඒ කියන්නේ මනක් කල්පිත කතාවක්ද? හිතෙන් මවාගත් එකක්ද? ඒ කියන්නේ වෙන්න බැරි දේවල් තියෙන්නේ. නේද? මට අත්තටු ආවා මම වලාකුළු අතර පියාඹන්න ගත්තා. ඔන්න ඔහොම කතන්දර ලිව්වත් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයා ලියන ඕනෑම කතාවක් මේ වර්ග ටිකෙන් එකකට යටත්. හැබැයි ඔයා මුලින් ඩිසයිඩ් කරන්න ඕනේ මම ලියන්නේ අද මොන જાතියේ කතාවක්ද කියලා. රයිට්? ඒ කියන්නේ ඔයා ලියන කතාව මුලින් බය හිතෙන කතාවක් වගේ පටන් අරගෙන අවසානට යද්දී ඒක පුරාවෘත්තයක් වෙන්න බෑ. රයිට්? එහෙම නැත්නම් පුරාවෘත්තයක් පටන් අරගෙන ඔයා ඒක අවසානට යද්දී හාස්‍ය ජනක කතාවක් වුණොත් එහම හරි නෑනේ ඒක. නේද? ඒ නිසා ලියන කතාව මොකද්ද මම ලියන කතාව කියලා ඔයාලා තීරණයකට අවිල්ලා ඉන්න ඕනේ කතාව පටන් ගන්න කලින්. ඕකේ? අපි අංක 1 ලියමු පුතේ. අංක 1 ලියමු ටක් ගාලා. මම තේරුම් ටිකක් අවශ්‍ය නම් අවසානයේදී ආපහු කියන්නම්. ඕකේ? And the second number is ලිවීම ආරම්භයට පෙර විනාඩි කිහිපයක් වැය කර කතාව මනසින් දකින්න. ඔන්න ඕක තමයි පුතා the most important point. ඊටාම වැදගත් කාරණේ වෙන්නේ පුතා ඕක. ඒ කියන්නේ
හරියට දැන් ලංකාවේ මෙගා ටෙලි නාට්‍ය වල පිටපත් ලියනවා වගේ ඔයා කතන්දරේ ලියන්නේ නැහැ. රයිට්? ඒ කියන්නේ අද ඉන්න නළු නිලියෝ ගාන බලලා කවුරුද ප්‍රධාන නළුවා ඉන්නවද? ආයාගේ අම්මා ඉන්නව නේද? ඔහොම එහෙනම් දැන් කතාව ලියනවා කියලා අර ෂූට් කරන අතරේ පටිගත කරන අතරේ කතන්දර ලියනේවනේ තියෙන්නේ දැන්. නේද? ඒ කියන්නේ කලින් එයාලා කතාව සෙට් කරලා නැහැ. කතාවේ අවසානයේ මෙන්න මේකයි කියලා එයාලා දන්නේ නැහැ. ඔහේ ටෙලි නාට්‍ය රූගත කරන අතරේ එයාලා කතාව ලියනවා. that is dull, right? කිසිම වැදගත්කමක් නැති කතා ඒවා. එතකොට ඔයා ලියන කතන්දරේ එහෙම වෙන්න බෑ. ඔයා කතාවේ මුල මැද අවසානයේ කියන කොටස් තුනම මුල මැද අග කියන අවසාන මේ කොටස් තුනම පුතේ ඔයා අනිවාර්යෙන් මනසින් දකින්න ඕනේ. ඔයා මේක ලියන්න කලින්. ඒ කියන්නේ විනාඩි කීපයක් අරගෙන විනාඩි කීපයක් විනාඩි 10ක් 15ක් එහෙම නෙමෙයි ඈ. සම්පූර්ණ රචනාවටම සාමාන්‍යයෙන් විනාඩි 25ක් වගේ යද්දි ඉවර වෙන්න ඕන. විනාඩි 25කින් වගේ රචනාව ලියලා ඉවර වෙන්න ඕන. ඒත් විනාඩියක් දෙකක් වගේ කාලයක් අරගෙන ටක් ගාලා ප්ලෑන් කරගන්න මම මොකක්ද ලියන්නේ? මම මේ දීලා තියෙන ආරම්භය කොහොමද සංවර්ධනය කරන්නේ? මොකද්ද මම මුලින්ම මේකට ලියන්නේ? මැදින් මොනවද මම ලියන්නේ? සිද්ධියක් හිතන්න පුතේ. රයිට්? අනිවාර්යෙන් පුතේ කතන්දරයක් නම් සිද්ධියක් තියෙන්න ඕනේ. අර හරියට අර මම මුලින්ම පෙන්නපු අර මොන්ටිසෝරි කතන්දරේ සිද්ධිය තමයි මොකද්ද? හාවා කැරක්ටර් එක අරන් ගිහිලා එයාට කණ්ඩක් බැරි වෙනවා. ඉත්තෑවට කණ්ඩක් බැරි වෙනවා ගඟට වැටෙනවා. අන්න සිද්ධිය. අන්න ඒ විදිහේ හොඳ සිද්ධියක් ඔයා ගාව තියෙන්න ඕනේ. එහෙම නැතුව කතන්දරේ යන අතරේ පළවෙනි ඡේදේ ලියලා නෙමෙයි ඊට පස්සේ ලියන්නේ මොකක්ද කියලා හිතන්න. ඕකේ? තුන්වෙනි කාරණේ. ප්‍රධාන සිද්ධි සඳහා කෙටි සටහනක් අවශ්‍ය නම් යොදන්න. ඒ කියන්නේ ඔයාට ඕනනම් පේපර් එකේ පැත්තකින් චුට්ටක් ලියන්න පුළුවන් මොනවාද ඔයා ඒ කතන්දරේ ඇතුළත් කරන ප්‍රධාන සිද්ධිය. පෙර අත්දැකීම් සමාන කතා අසා ඇතනම් ඒවාද උපයෝගී කරගන්න. ඒ කියන්නේ කිසිම බාධාවක් නැහැ පුතේ. ඔයා ගොඩනගන විභාගෙදී ඔයා ගොඩනගන කතන්දරේට ඔයා කලින් අහලා තියෙන කතන්දර ඇතුළත් කරා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. වැරදි දාන්නේ නැහැ. right? අනිවාර්යෙන් පුතේ ලකුණු ලැබෙනවා. ඔයා අහපු කතන්දරයක් ලිව්වත්, කියවපු කතන්දරයක් ලිව්වත්, කිසිම කටපාඩම් කරපු කතන්දරයක් ලිව්වත් පුතේ කිසි ගැටලුවක් නැහැ. You will get full mark. සම්පූර්ණ ලකුණු ඔයාට ලැබෙනවාමයි. ඒ නිසා හතරවෙනි කාරණේත් හරියටම ඔලුවට ගන්න මොකද්ද? කලින් අහලා තියෙන කතා, කියවලා තියෙන කතා, කටපාඩම් කරලා තියෙන කතන්දර එහෙමත් කිසි ප්‍රශ්නයක් නැහැ. ගැළපෙන විදිහට ඔයාගේ කතාවට එකතු කරගන්න පුළුවන්. Understood? තේරුණානේ? Okay, ලියන්න පුතේ අංක 2 3 4. අපි ටිකක් අද වේගෙන් ලියමු ඈ. 5 පස්වෙනි පොයින්ට් එකට යන්න පුතා. සිත් ගන්නාසුළු ආරම්භයක් ලබා දෙන මේක නම් එච්චර වැදගත් වෙන්නේ නැහැ පුතේ. Okay, ඔයා එච්චර මේ හොඳ nice attractive start එකක් ගන්න ඕනි කියලා එහෙම නීතියක් නැහැ. ඔයාලා මොකක් හරි දෙයක් ලියලා පටන් ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. නිකන් මම දුන්නේ අදහසක් විදිහට. එහෙම ආරම්භයක් ගන්න පුළුවන් නම් වඩා හොඳයි කියලා. සමස්ත සිද්ධිය අතීත කාලෙන් very important. That is why I underline this. අනිවාර්යෙන් පුතේ කතන්දරේ අතීත කාලයෙන් තියෙන්න ඕනේ. අර මං මුලින්ම මොන්ටිසෝරි කතන්දරයක් පෙන්නුවෙත් අන්නේ නිසා. ඔයා හොඳට බැලුවා නම් හොඳට අහගෙන හිටියා නම් you may understood. ඔයා තේරුම් ගන්න ඇති මොකද්ද? සිද්ධිය කෙනෙක් අර කියවුවනේ කතන්දරේ නේද? එයා අතීත කාලෙන් තමයි සිද්ධිය කිව්වේ. ඉබ්බෙකුයි හාවෙකුයි හිටියා. past tense. ඔවුන්ට බඩගිනි වුණා. එයාලා කෑම හොයාගෙන යමින් හිටියා. past continuous නේ. ඉතින් simple past continuous කියන වාක්‍ය තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. simple past සහ ගොඩක්ම පුතේ simple වාක්‍ය පාවිච්චි කරන්නේ. සරල අතීත කාලේ. තනි ක්‍රියාපදයක්. they went right. ඊට පස්සේ තව එක කියවුණා මට මතකයි හාවා කැරට් අලයක් දැක්කා. එයා ඉත්තෑව ආපහු ගෙදර යවුවා. අතීත කාලෙන් තමයි පුතේ ලියවෙන්න ඕනේ. කිසිම කතන්දරයක් පුතේ වර්තමාන කාලයෙන් හෝ අනාගත කාලයෙන් නැහැ. ඔයාලා කියවලා තියෙනවා නම් පුතේ ආතර් සී ක්ලාක් මහත්තයාගේ එයා ලියලා තියෙනවානේ එයා ෆික්ෂන්ස් නේ ලියන්නේ විද්‍යා ප්‍රබන්ධ. එයා දැන් නෑ ජීවතුන් අතර හොඳ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක් ලංකාවේ ජීවත් වෙච්ච පිටරටියෙක් නේද? එයා කියන්නේ ෆොරිනර් කෙනෙක්. එයා ලියලා තියෙනවා ගොඩක් අනාගතය ගැන ෆික්ෂන්ස් ප්‍රබන්ධ කතා. 2061 3059 වගේ මට මතකයි. ඔහොම අනාගතේ ගැන තමයි කතන්දර ලියලා තියෙන්නේ. එතකොට එයා 2000 ගණන් 2005 2006 ඔය වගේ අවුරුදු වල තමයි මේ කතන්දර පොත් ලියලා තියෙන්නේ. ඒත් එයා අනාගතයේ වෙන දේවල් ගැන ලියලා තියෙන්නේ past tense එකෙන්. ඒ කියන්නේ එයා අනාගතේ 2060 කියන අවුරුද්දේදී
සිදුවන සිදුවීමක් ලියලා තියෙනවා. හැබැයි past tense ආකාරයෙන් තමයි ලියලා තියෙන්නේ. ඒ කියන්නේ පුතා කතන්දරයක් ලියද්දී අපි ඒක අතීත කාලේ. මොකද කතන්දරයක් කියන්නේ that is something happened. සිද්ධ වෙච්ච දෙයක් නේ පුතේ. සිද්ධ වෙන්න තියෙන දෙයක්. එහෙම නැතුව මේ දැන් සිද්ධ වෙන දෙයක්. දැන් සිද්ධ වෙන දෙයක් එහෙම නැත්නම් සිද්ධ වෙන්න තියෙන දෙයක් පුතේ කතන්දරයක් වෙන්නේ නැහනේ. නේද? කතන්දරයක් කියන්නේ ටක ගියෝ ඔක්කොම දෙනා ඉන්නව නේද පුතේ? කරන්ට් එක නැති වුණා. කරන්ට් එක ගිහිල්ලා මේ ආපහු ආවේ. හැමෝම ඉන්නවනේ? 8 දෙනෙක් අඩු වෙලා ඉන්නවා. It's okay. අපි බලමු යාළුවත් ආපහු join වෙයි නේද? Right. Back to lesson. ආපහු පාඩමට යමු පුතේ. එතකොට පුතේ මේ කතන්දරය අපි ලියන්න ඕනේ past tense එකකින්. ඇයි? මේක සිද්ධ වෙලා ඉවර වෙච්ච දෙයක් නිසා. හැබැයි but යම් අවස්ථාවලදී ප්‍රකාශ කරන දේවල් direct speeches නේද? ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් කෙලින්ම කියන දෙයක් නේ පුතේ direct speech කියන්නේ. කිසියම් කෙනෙක් ප්‍රකාශ කරන දෙයක් ඒ විදිහටම ලියා දක්වනවට අපි හඳුන්වනවා direct speech එකක් කියලා. අතීතයේ යම් අවස්ථාවක right අතීතයේ යම් අවස්ථාවක ප්‍රකාශ කරන දෙයක් ඒ වෙලාවට අනුව ඕනම කාලයකින් අපිට ලියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් උදාහරණයකට හිතන්න අර මොන්ටිසෝරි කතන්දරේ හා වගේ ඉත්තේ වගේ කතන්දරේ පුතේ හාවයි ඉබ්බයි කෑම හොයාගෙන ගියා හාව ලොකු කැරට් අලයක් දැක්කා. ඔහොම කිව්වා නේද? හාව ලොකු කැරට් අලයක් දැක්කා. ඊට පස්සේ හාව කියපු දෙයක් තියෙනවනේ ඩිරෙක්ට් ස්පීච් එකක්. මොකද්ද? ඔයා ගෙදර යන්න මට බඩේ අමාරුවක් තියෙනවා. ඔයා ගෙදර යන්න you go home. එතකොට present tense එක. I have a stomachache. මට බඩේ අමාරුවක් තියෙනවා. එතකොට පුතේ ඒ වෙලාවේ ප්‍රකාශ කරන දේ පුතේ වර්තමාන කාලෙන් තමයි ලියන්නේ. මොකද inverted commas ඇතුලේ තමයි ඒක ලියන්නේ අපිනේ. inverted commas ඇතුලේ තමයි direct speech එකක් ලියන්නේ. එතකොට ගැලපෙන කාලයක් භාවිතා කරන්න පුළුවන් present හරි past හරි future හරි ඕනෑම කාලයක් ඒ වෙලාවට ගැලපෙන විදිහට ලියන්න පුළුවන්. මම පුතාලට කියපු දේ පැහැදිලිද? සමස්ත සිද්ධිය ලියන්න ඕනේ අතීත කාලයෙන්. හැබැයි direct speech එකක් ඔයා ලියනවා නම් කතන්දරේ අතරතුරේ ඒ direct speech එක වෙලාවට ගැලපෙන විදිහට ඕනෑම tense එකකින් ලියන්න පුළුවන්. පැහැදිලි? මම උදාහරණ ඉදිරියේදී කතා කරනවා. එතකොට මේ හැම point එකක්ම මම මතු කරලා දක්වනවා ඒ කතන්දර කියවද්දී. Okay? අපි ලියමු පුතේ 5 වෙනි කාරණය, 6 වෙනි කාරණය, 7 වෙනි කාරණය. මම පැහැදිලි කරන අතරේ පුතේ අපැහැදිලි දැනක් තියෙනවා නම් වහාම මැසේජ් එකක් එවන්න ඕනේ ඈ. තේරුණා වගේ අහගෙන ඉන්න එපා. හොඳටම තේරෙන්න ඕනේ මම මේ කියන දේවල්. Number 8 අටවෙනි කාරණේට යනවා. දැන් මෙන්න මෙහෙම idea එකක් තියෙනවා පුතේ සමහරුන්ගේ. ඒ තමයි when you are writing the 200 word essay වචන 200 රචනාවලියදී that you need to use very difficult words and very complex and compound sentences, very longer sentences. ඔන්න ඔය විදිහ අදහසක් තියෙනවා. කියන්නේ අමාරු වචන පාවිච්චි කරන්න ඕනේ, දිග වාක්‍ය ලියන්න ඕනේ, right? සංකීර්ණ වාක්‍ය ලියන්න ඕනේ. එහෙම idea එකක් තියෙනවා. But that is not a truth. ඒක ඇත්ත නෙවෙයි. right? ඔයා පොඩි සරල චූටි වාක්‍ය ලිව්වත් පුතේ ඔයාට ලකුණු ලැබෙනවා, සම්පූර්ණ ලකුණු ලැබෙනවා. ඒ කියන්නේ දීර්ඝ වාක්‍ය ලියලා අමාරු වචන ලියලා ළමෙක් ගන්න ලකුණු 12යි නම් ඔයා පොඩි වාක්‍ය ලියලා සරල වචන භාවිතා කරලා ඒත් ඔයාට ලකුණු 12ක් ගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. ඒ වගේම විශේෂම කාරණය තමයි පුතේ if you are writing the story ඔයා කතන්දරේ ලියනවා නම් අනිවාර්යෙන් පුතේ සරල කෙටි වාක්‍ය තමයි යොදා ගන්න ඕනේ. ඇයි ඒකට හේතුව? ඇයි? ඒකට හේතුව මොකද්ද? පොඩ්ඩක් හිතන්නකෝ. මම අවසාන කාරණයක් කතා කළා. මම හේතුව කියන්න හිතන්න පොඩ්ඩක්. think. නවවෙනි කාරණේ. පැහැදිලිව ලියන්න. ලියන දේ පුතේ පැහැදිලිව ලියන්න. කියව ගන්න බැරි වෙන්න නම් ලියන්න එපා. මේක හැම රචනාවකටම අදාළයි. වාක්‍යයක වචන කිහිපයක් වරදී නම් සම්පූර්ණ වාක්‍ය ඉවත් කර නැවත ලියන්න.
ඒ කියන්නේ පුතා මං කියන්නේ මෙන්න මෙහෙම කාරණයක් බලාගෙන ඉන්න ලියන්න එපා දැම්ම. Do not write. අපි හිතමුකෝ ඔයා රචනාව ඇතුලේ මෙන්න මෙහෙම sentence එකක් ලියනවා කියලා. right? ඔයා ලියනවා අපි හිතමු the king ඔයා රජ කෙනෙක් ගැන අපි හිතමු ඔයා legendary එකක් නැත්නම් පුරාවෘත්තයක් ඔයා ලියන්න යන්නේ කියලා. the king king කියද්දි ඔයාට අමතක වෙලා kindly වෙනවා. right? KIND ලියනවා king කියන එක වෙනුවට. ඊට පස්සේ ඔහොම දැන් ලියාගෙන යනවා ඔය the king was ruled a country very well. ඔහොම ලියලා ඔයා කියවද්දී you see some mistake. ඔයාලට දැන් ඔන්න වැරදි ටිකක් පේනවා. right? ඔයා දකිනවා කින් කියද්දි මම කින් මම ටයිප් කරලා දෙන්නේ නේද? ද කියද්දි මෙතන මේ එන්න ඕනේ මම වෙන පාටක් ගන්න. ද කියද්දි එන්න ඕනේ මේ capital T නේ ඔයා මෙහෙම ලියනවා T on T. right? was rule කිව්වොත් එimhe passive voice එකක් නේද? ඒ කියන්නේ රජතුමා පාලනය කරා කියනවා නම් passive voice එකක් ඕනේ නැහැ නේ. active voice එකක් ලියවෙන්න ඕනේ. ඒ කියන්නේ මේක ඕනේ නැහැ was the king ruled a country කියද්දි කො R අකුර නැහැ නේ. රටක් පාලනය කරා කියලා කියන්නේත් නැහැ නේ. දැන් ආටිකල් එක අපි දන්නවනේ. ඒ නිසා මෙතෙන්ටත් එන්න ඕනේ the country වෙන්න ඕනේ. මොකද්ද මේ ලියලා තියෙන්නේ? very කියද්දි මෙහෙම නෙමෙයි එන්නේ. නේද? VERY වෙන්න ඕනේ very කියද්දි. ඔන්න ඔහමයි sentence එක. දැන් හත් පොලේ ගාගෙන වගේ නේ හත් පොලේ ගාගෙන වගේ දැක්කහම බල්ලොබත් කන්නේ. මෙහෙම දෙයක් ඔයා ලියලා තිබුණොත් එහෙනම් විභාගයේදී that is very bad. තව නරකයි. right? එතකොට සමහර ලාවට මේක කියවන්නවත් හිතෙන්නේ නැහැ බලන සර්ට හරි මැඩම්ට හරි. ඒ නිසා පුතේ මෙන්න මෙහෙම වැරදි මිස්ටේක් කීපයක් තියෙන වාක්‍යයක් ඔයා ලියන්න වුණොත් පුතේ මේ වැරදි ටික ඔය විදිහට තියන්න එපා. ඔයා සම්පූර්ණ වාක්‍ය අයින් කරන්න මේ. සම්පූර්ණ වාක්‍ය අයින් කරලා ආපහු මුල ඉඳන් ඒ වාක්‍ය ලියන්න the king ruled කියලා ඔයා සම්පූර්ණ වාක්‍යය පැහැදිලිව නිවැරදිව ලියන්න. වැරදි ඒ කියන්නේ එක වාක්‍යයක් ඇතුලේ වැරදි 3ක් 4ක් හදන්න එපා. එක වැරද්දක් දෙකක් නම් ප්‍රශ්නයක් නෑ පුතේ ওই විදිහට අකුරු වැරද්දක් හරි ව්‍යාකරණ වැරද්දක් හරි. හැබැයි හැම වචනයකම එක එක වැරදි හදලා තිබුණොත් එහෙම කැතයි පුතේ. right? කැත දෙයක් බලන්න කවුරුත් කැමති නෑනේ. ඒ නිසා ඔයා ලස්සනට ලියන්න පුරුදු වෙන්න. number 10 ප්‍රධාන චරිතයක් හෝ කණ්ඩායමක් වටා කතාව ගොතන්න. ඒ කියන්නේ පුතේ අර ආපහු මං එනවා මෙගා ටෙල් නාට්‍ය වලට. right? ලංකාවේ හරි ඉන්දියාවෙන්නේ බොහෝනේ නේද ඔය මෙගා ටෙලි ඩ්‍රාමාස්. ඒ වගේ කතන්දර වල පුතේ හිතලා බලන්න චරිත කීයක් තියෙනවද කියලා. නේද? සතියක් දෙකක් යද්දී අලුත් චරිතයක් කියනවා. ඊට පස්සේ ඌ තමයි ප්‍රධාන. right? ඊට පස්සේ ආපහු සතියක් දෙකක් යද්දී මේ නළුව හරි නිලිය හරි බෑ කියනවා ටෙලි නාට්‍යෙ ඊට පස්සේ වෙන එකෙක් ගන්නවා. දැන් හරියට අර කමන්නේ කිව්වට දෙවෙනි ඉනිමේ අර මට මතකයි මුලින් කවුරු හරි කෙල්ලෙක් ඉඳලා අයින් වුණා වල නේද? දැන් වෙන කතාවක් කියන්නේ. ලියන එකවත් දන්නේ නැහැ මොකද ලියන්නේ කියලා. එතකොට පුතේ right? එතකොට ඔයා ලියන කතන්දරේ එහෙම වෙන්න බෑ. ඔයා ලියන කතන්දරේ එහෙම වෙන්න බෑ පුතේ. ඇයි? ඔයා ලියන කතාවේ චරිත ප්‍රමාණය සීමා සහිත වෙන්න ඕනේ. ඒ වගේම ප්‍රධාන චරිතයක් හෝ චරිත කිහිපයක් පමණයි තියෙන්න ඕනේ. ඔයාගේ කතන්දරය ඇතුලේ චරිත 50ක් 60ක් තියෙන්න බෑ. එතකොට ඒක සාර්ථක කතාවක් වෙන්නේ නැහැ. පොඩි චරිත ප්‍රමාණයක් තියෙන්න ඕනේ. ඒ වගේම ප්‍රධාන චරිතය. ඒ කියන්නේ වැඩිපුර ફોකස් වෙන්න ඕනේ එයා ගැන. right? වැඩිපුර කතන්දරේ ලියවෙන්න ඕනේ අන්නේ චරිතය වටා තමයි ලියවෙන්න ඕනේ. 11 වෙනි කාරණේ චරිත ප්‍රමාණය සීමා කරන්න බොහොම සීමිත කැරක්ටර්ස් ප්‍රමාණයක් තමයි ඔයා ගන්න ඕනේ ඔයාගේ කතන්දරේට. මම ආපහු වෙනවා 8 වෙනි කාරණේට. ඇයි අපි සරල කෙටි වාක්‍ය යොදා ගන්නේ? හේතුව තමයි the reason is that ඔයාලගේ සිංහල අච්චු පොතේ තියෙනවා අද නාලාගිරි දමනය. තියෙනවා ටග්ගල මැසේජ් එකක් එවන් තියෙනවද කියලා? සිංහල අච්චු පොතේ තියෙනවද නාලාගිරි දමනය? කෝ එවන් නැහැ නේ කවුරු. නෝට් එක ලියන ගමන් කවුරු හරි වන් ටග් ගාලා. නෝට් එක ලියන්න පුතේ 8 9 10 11 ලියන්න. කෝ කවුරු රිප්ලයි කරන්නේ නැහැ. යන්තම් ආවා. නාලාගිරි දමනය නෑ. මොකද්ද සාමාන්‍යයෙන් ඔය මේ ආදි කාලේ කතන්දර කතා වලින් මොකද්ද තියෙන්නේ සාමාන්‍යයෙන්? අපි හිතුව මොකද්ද තියෙන්නේ?
බුද්ධිල කාව්‍ය තියෙනවනේ. අන්න අඟුලිමාල දමන තියෙනවා. very good. අන්න right. හොඳයි. අඟුලිමාල දමනය තියෙනවා. අඟුලිමාල දමනය තියෙනවා. ඒකේ භාෂාව කොහොමද? එකල්හි මහා වීරය කෑ මතු විනය. කොහොම නේද තියෙන්නේ? ඒ කියන්නේ ඒක කියවද්දී දිව උලුක් වෙනවා. මොලේ කොලොක්පන් වෙනවා. ඒ කියන්නේ ඒකේ භාවිතා කරලා තියෙන භාෂාව හරිම අමාරුයි නේ පුතේ. ඒ වගේ කතාවල අඟුලිමාල දමනය හරි නාලාගිරි දමනය. ඒ කියන්නේ ඔය ආදි කාලේ ලියපු කතන්දරවල ගොඩක් වෙලාවට රජ කතා එහෙම බුදුහාමුදුරන් සම්බන්ධයෙන් තියෙන ජාතක කතාවල එහෙම ගුඩ භාෂාව අමාරුයි පුතේ. අපිට තනියම කියවලා තේරුම් ගන්නත් බැරි තරම්. ඒ නිසා අපිට අනිවාර්යෙන් සර් කෙනෙක් හරි ටීචර් කෙනෙක් හරි ඒක පැහැදිලි කරලා දෙන්න ඕනේ. right. ඒකනේ නේද? හරි අමාරුයි ඒව කියවලා තේරුම් ගන්න. and there are many difficult words also. there are many difficult words. අමාරු වචන තියෙනවා සිංහල වුණාට සිංහලවත් දන්නේ නැහැ අපි කොච්චර සිංහල දන්නේ නැද්ද කියලා තේරෙන්නේ මේ වගේ එකක් කියවද්දි. අපි ගොඩක් දුර්වලයි ඇති. right? එතකොට මේ වගේ කතන්දර ඔයා කියවන්න කැමතිද? do you like to read those kinds of stories? නෑනේ. නෑනේ දැන් ඔය මැසේජ් වලින් මට තේරෙනවා ඒ වගේ කතන්දර කියවන්න කැමති නෑ. ඇයි කියවන්න කැමති නැත්තේ? තේරුම් ගන්න අමාරුයි පුතේ. තේරුම් ගන්න අමාරුයි. හැබැයි ඔයා මේ ඒකනේ දුලංජන නේද? මේ ඔයා ලයිබ්‍රරි එකට ගියොත් එහෙම පුස්තකාලයට ගියොත් ඔයා නවල්ස් මෙනි කවදාවත් ඔයා විද්‍යාව පොත් ගණන් පොත් අරන් එනවද පුස්තකාලේ? නෑනේ බොරුනේ. නේද? නවල්ස් තමයි හොයන්නේ. නවකතා හොයද්දී ඔයා හොයන්නෙම අඟුලිමාල දමනේද? නෑ. ඔයා හොයන්නේ සුජීව ප්‍රසන්න ආරච්චි. චන්දි කොඩිකාර. ඒ වගේ බොහෝම සරල භාෂාවක් භාවිතා කරලා තියෙන කතන්දර පොත්නේ. ඔයාලා මේ රචකයා තෝරද්දිත් ලේඛකයා තෝරද්දිත් ඒක පොඩ්ඩක් සැලකිල්ලට ගන්නවා. කවුද මේක ලියලා තියෙන්නේ කියලා. සමහර පොත් ලියනා ඉන්නවා එයාලා භාවිතා කරලා තියෙන භාෂාව හරි අමාරුයි තේරුම් ගන්න. හැබැයි සමහර ඒවා තියෙනවා කතන්දරේ කියවද්දි හරි ජොලි. ඒ කියන්නේ ටක් ගාලා තේරෙනවා. ඔයා ලියන කතන්දරේ විභාගෙදි මොන වගේ දෙයක් වෙන්න ඕනේ? ඔයා ලියලා තියෙන කතාව මේ ලෝකේ යකෙකුට තේරුම් ගන්න බැරි කතාවක්ද? නැත්තම් කතාව කියවගෙන යද්දි ටක් ගාලා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනද? වැඩි ලකුණකට යන්න නම් කතාව තේරෙන්න ඕනේ පුතේ. කතාව තේරෙන්න නම් භාවිතා කරලා තියෙන වාක්‍ය සරල වෙන්න ඕනේ. කෙටි වෙන්න ඕනේ. එතකොට තමයි ඒකේ තියෙන ස්ටෝරි එක මොකක්ද කියලා කියවන කෙනාට තේරුම් ගන්න. අන්න ඒ නිසා තමයි පුතේ 8 වෙනි කාරණේ වැදගත් වෙන්නේ සරල කෙටි වාක්‍ය යොදා ගන්න කියන එක. දැන් මම හිතනවා මයි පුතාලට හොඳටම පැහැදිලි වෙන්නේ නැති මම මොකද්ද කිව්වේ කියලා. Okay? Right. And මම ඒක තව එකක් එකතු කරන්න. ඔය දැන් මේ දවස්වල ටීවී එකේ යනවා රජ කතා ටෙලිනාට්‍ය විදිහට ගහන රැල්ලක් යනවනේ. රජ කතා ටෙලිනාට්‍ය විදිහට ගහනවා. මම නම් මතක නැහැ. මම මොකද ටෙලිනාට්‍ය වැඩිපුර බලන්නේ නැහැ මම. ඒ ටෙලිනාට්‍ය වල පුතේ භාෂාව ගොඩක් අමාරුයි. ඒ කියන්නේ කතා කරන භාෂාවෙන් තමයි ලිඛිත භාෂාවෙන් තමයි ගොඩක් වෙලාවට කතා කරන්නේ මේ දෙබස් යන්නේ. ඒතර ඒව බලන්න හරි ටිකක් අකමැති ළමයි. ඇයි? තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ කියලා. හැබැයි වෙන සාමාන්‍ය කතාවක් ගත්තොත් එහෙම බලන්න ආසයි. ඇයි? ඒකේ කතා කරන දේවල් අපිට තේරෙන නිසා. ඕකේ? අන්න ඒ වගේ ඉස්සර නේද? අන්න ඒ වගේ කතා අපි ටිකක් බලන්න වැඩි රුචිකත්වයක් නැහැ. මොකද ඒකේ තියෙන භාෂාව අමාරු නිසා. Okay, ලියලා ඉවරයි නේද පුතේ? Right. And 12th one 12 වෙනි අංකය කතාව තුල විශේෂ සිද්ධියක් හෝ සිද්ධි කිහිපයක් අන්තර්ගතගත කරන්න මේකත් වැදගත් කාරණයක් වෙනවා. ඒකට හේතුව මෙන්න මේකයි. ඔන්න එක සැරයක් එක අවුරුද්දක ආව පුතේ කතන්දරයක් ලියන්න. ඒ කතන්දරයේ තිබුණේ ආරම්භක වාක්‍ය විදිහට තිබුණේ It was raining heavily outside and I was reading a book on my bed. ඔන්න ඔහමයි තිබුණේ. එළියේ හයියෙන් වහිමින් තිබුණා. මම මගේ කාමරේ ඇඳේ පොතක් කියවමින් හිටියා. ඩොට් එතනින් එහාට ඩෙවලොප් කරන්න ඕන. ළමයි බහුතරයක් ලියලා තිබුණේ මම මේක ක්ලාස් වල කරද්දි ළමයිට දුන්නානේ කතන්දරේ ලියන්න. ඒ ළමයි බහුතරයක් ලියලා තිබුණේ පුතේ. මොකද්ද දන්නවද? මෙන්න මෙහෙම එකක් ලියලා තිබුණේ මේ කතන්දරේ විදිහට. මට එකපාරටම මම සිංහලෙන් කියන්නේ. මට එකපාරටම දොර ගාව සද්දයක් ඇහුණා. මම පොත ඇඳ උඩින් තියලා මම සාලේ දොර ගාවට ගියා. දොර ඇරලා බලද්දී අනේ චූටි බලු පැටියෙක් හිටියා හොඳටම තෙමිලා. මං ඒ බලු පැටියව ගේ ඇතුළට අරගෙන ඇවිල්ලා තුවායකින් පිහ දැම්මා. මම උට බිස්කට් කන්න දුන්නා, කිරි බොන්න දුන්නා. right ඌ ඊට පස්සේ
හුරතලෙන් අර මේ දුවන්න ගත්තා. ඊට පස්සේ අම්මා ආවා ගෙදර. අම්මා මට හොඳටම බැන්න ඇයි මේ බලු පැටියෙක් ගෙදර ගෙනාවේ කියලා. රයිට්? ඊට පස්සේ මම අම්මට කරුණු පැහැදිලි කරලා දුන්නා. අම්මා කැමති වුණා බල්ලව තියාගන්න. මම ඔය කිව්වේ ප්‍රධාන සිද්ධිය. තව ඕකේ තව වාක්‍ය එකතු කරන්න ඕනදී. මට කියන්න ඔය කතාව මොකක්ද? What is that story? මොකක්ද ඔය කතාවේ ගන්න තියෙන්නේ කියලා කියන්නකෝ. ඕක හාස්‍ය ජනක කතාවක්ද? බය හිතෙන කතාවක්ද? නැත්නම් ආදරණීය කතාවක්ද? එහෙම නැත්නම් පුරාවෘත්තයක්ද? ප්‍රබන්ධයක්ද? මොකක්ද ඕක? මුකුත් නැහනේ. ඒ කියන්නේ කතාව තුල ගන්න කිසිම දෙයක් නැහැ පුතේ. හරියට මෙගා ටෙල් නාට්‍ය වගේමයි. ඇයි? මෙගා ටෙල් නාට්‍යයක ගන්න දෙයක් නැහනේ. හැමදේම එකමදී. දැන් අද සඳුදා ඔන්න මෙගා ටෙල් නාට්‍ය අපි හිතමු කාමරයක් ඇතුළට යන්න දොර ඕපන් කරන්න යන්නේ. දැන් අර දොරේ හැන්ඩල් එක අල්ලගෙන ඉන්නවා. සිකුරාදට තමයි කාමරය ඇතුළට යන්නේ. නේද? හරියටම කියනවා. ඒ කියන්නේ දවස් 5ක් යනවා කාමරය ඇතුළට යන්න. එතකොට ඒක කිසිම දෙයක් පුතේ ඒකේ හරයක් නැහැ. කෝ එකක් නැහැ ගන්න. අන්න ඒ වගේ කතන්දරයක් නේද මම කිව්වේ. බල්ලෙක් ඇතුළට ගෙනාලා උට කණ්ඩ බොණ්ඩ දුන්නාට ඒක සිද්ධියක්ද? නෑ. හැබැයි ඔය සිද්ධියම පුළුවන් පුතා පොඩ්ඩක් අමුතු කරලා ගන්න අපිට. මම කාමරේ ඉද්දි මට දොර ගාව සද්දයක් ඇහුණා. රයිට්? දොර ගාව සද්දයක් ඇහුණා. මම ගිහිලා දොර ඇරලා බලද්දි බලු පැටියෙක් හිටියා හොඳටම තෙමිලා වැස්සේ. රයිට්? මම ඊට පස්සේ බල්ලව ඇතුළට ගෙනාවා. ඇතුළට ගෙනාවහම මේ බල්ලගේ අමුත්තක් මම දැක්කා. රයිට්? බල්ලගේ කටෙන් කෙල පෙරමින් තිබුණා. හොඳයි දුලංජන. එහෙම පුළුවන්. බල්ලව ගෙදර තියාගෙන අම්මා මාව ගෙදරින් එළෙව්වා. ආයෙත් කතාව. රයිට්? ඔන්න එතකොට අපි ලියනවා ඒ බල්ලගේ කටෙන් කෙල පෙරමින් තිබුණා. හැමතැනම තුවාල පැල්ලමුත් තිබුණා. රයිට්? මම බල්ලව පිහදාලා ඌට බිස්කට් කන්න දෙන්න හදද්දී ඌ මහා මුර්ගෙක් බවට පත් වුණා. ඌ ටිකෙන් ටික බල්ලා විශාල වෙන්න පටන් ගත්තා. ඌගේ දත් දික් වුණා. ඇස් දෙක ගිනි බෝල දෙකක් වගේ දිස් වෙන්න ගත්තා. රයිට්? මම බලු පැටියෙක් කියලා ගදේ ඇගේ ඇතුළට ගෙනල්ලා තියෙන යක්ෂයෙක්. දැන් ඌ මාව හැමතැනම හොයනවා. මම ගිහිල්ලා ඇඳයට හැංගුණා. ඔය විදිහට බලන්න මේ පුතා ඔය කතන්දරේ කොච්චර ෂෝක් කතාවක් බවට හරව ගන්න පුළුවන්ද කියලා අපිට. නේද? බය හිතෙන භයංකාර හොරර් ස්ටෝරි එකක් බවට පත් කරගන්න පුළුවන්. කුතුහලයේ තියෙන නියම කතාවක්. නේද? ඒ කියන්නේ පුතා ඔයා ලියන කතන්දරේ හොඳ විශේෂ සිද්ධියක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. නැත්තම් ඒක කතාවක් වෙන්නේ නැත. නැත්තම් ඔයත් ලියන්නේ අර සාම්ප්‍රදායික ට්‍රැඩිෂනල් මෙගා කතාවක්ම තමයි ඈ. සිද්ධියෙන් සිද්ධිය ඡේද වෙන් කරන්න මේකත් ඉතා වැදගත් පුතේ. බහුතරයක් ළමයි පුතේ ඡේද වෙන් කරන්නේ නැහැ. එක ඡේදෙන් ලියනවා. රයිට්? නිර්ණායකවල ලකුණු ලැබෙන නිර්ණායක මම අවසානයේදී කතා කරනවා පුතේ. ලකුණු ලැබෙන ක්‍රයිටීරියා වල පුතේ ඡේද වෙන් කරනකොටත් ලකුණු තියෙනවා. තුන්වෙනි නිර්ණායකයේ ඕගනයිසේෂන් සංවිධානය කියන කරතේ ඡේද වෙන් කිරීම අත්‍යවශ්‍යයි. ඉතා සරල සිද්ධියක් වුවද අගනා කතාවක් බවට පෙරලා ගත හැකියි. මම ඒක තමයි ටික් කර කලින් කරේ. මොකද්ද? බල්ලව අරගෙන ගේ ඇතුළට ගෙනාපු සරල සිද්ධිය අගනා කතාවක් වුණානේ. නේද? අන්න ඒ විදිහේ හැකියාවක් ඔයා ලබා ගන්න ඕනේ. ඒක කරන්න නම් පුතේ කතන්දර කියවන්න ඕනද? ඕකේ? අපි ලියමු පුතේ අදහස් ටික 12 13 14. 12 13 14. Next, I am going for the 15th one. මම 15 වෙනි එකට යනවා පුතේ. ලියලා ඉවරයි. ඍජු වෙන මේක කොහොම වැදගත් තමයි ඉතින්. ඕකේ. ඍජු සම්පූර්ණ අවසානයක් ලබා දෙන්න හරියට හින්දි චිත්‍රපටයක වගේ. හෝ කුතුහලයට තැන දෙන්න ඉංග්‍රීසි චිත්‍රපටියක් වගේ. මම එහෙම දැම්මේ පොඩ්ඩක් තේරුම් ගන්න පහසු වෙන්න වෙන මොකටවත් නෙමෙයි. ඍජු සම්පූර්ණ අවසානයක් කියන්නේ පුතේ all the Hindi films. සියලුම හින්දි චිත්‍රපටිවල අවසානයේ පුතේ end එක හරිම ස්ට්‍රේට් නේ. ඒ කියන්නේ ගා ඉවරයි පොල්ලෙන් ගෙහුවා වගේ එතනින් ඉවරයි. ඒ කියන්නේ දුෂ්ටයා මැරෙනවා අනිවාර්යෙන්. ඊට පස්සේ වීරයා නිලියෝ බේර ගන්නවා. ඒ දෙන්න කසාද බඳිනවා. සියල්ලෝ සතුටින් දීර්ඝ කාලයක් ජීවත් වුක තමයි. එතකොට හරියටම එතනින් ඉවරයි. ගොඩ බොහෝම අතලොස්සක් වෙච්ච හින්දි ෆිල්ම්ස් වල තමයි නළුවා අවසානට මැරෙනවා හරි මොකක් හරි. ඒ කියන්නේ දුක්ඛදායක අවසානයක් තියෙන බොහෝම ස්වල්පයක විතරයි. නැත්තම් 99%ක් හින්දි ෆිල්ම්ස් වල පුතේ අවසානය හරිම ඩිරෙක්ට්. ඒ කියන්නේ කෙලින්ම නම් දුෂ්ටයා මලා නළුවා නිලියයි කසාද බැඳ ඉවරයි. ඔයා ලියන කතන්දරෙත් එහෙම කරන්න පුළුවන්. හරියටම එතනින් ඉවර කරන්න පුළුවන් කතාව. රයිට්? කතන්දරේ සම්පූර්ණ ඉවර කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අර බල්ලගේ සීන් එක ගත්තොත් එහෙම මම ඇඳයට හැංගිලා හිටියා. ඊට පස්සේ අර
යක්ෂයා මාව හැමතැනම හෙව්වා. ඊට පස්සේ යක්ෂයා වෙනත් කාමරයකට යනකම් ඉඳලා මන්ටක් ගාලා ගෙයින් එළියට දැහැලා දිව්වා. යක්ෂයා මාව ඒත් පස්සෙන් පන්නගෙන ආවා. රයිට්. ඊට පස්සේ තාත්තා ඇවිල්ලා වාහනෙන් හප්පලා යක්ෂයාව මැරුවා. තාත්තා මාව බේරගත්තා. ඔන්න කතාව එතනින් ඉවරයි. එහෙම නැතුව ඔයාලට පුළුවන් කුතුහලයට තැන දෙන්න. ඒ කියන්නේ curiosity. right? හරියට නිකන් ගොඩක් ඉංග්‍රීසි චිත්‍රපටිවල ෆිල්ම් එක ඉවරයි. හැබැයි ෆිල්ම් එක ඉවර වෙලක් නම් යන අතුරුතරේ ආපහු පොඩි ක්ලිප් එකක් දානවා. ඒ කියන්නේ ඊගාව කතාවට කුතුහලයක් දෙන්න. ඊගාව එපිසෝඩ් එකට කුතුහලයක් දෙනවා මොකද්ද වෙන්නේ කියලා. අන්න එහෙම වාට නවත්තන්නත් පුළුවන් කතාව. තව කියවන කෙනාට යමක් හිතන්න ඉඩ ඇරලා. මම එහෙම කතාවකට උදාහරණයකුත් ඔයාලට අනිත් දවසේදී පෙන්නනවා. අන්න එහෙම අවසානයක් ඔයාලට ඇතුළත් කරන්නත් පුළුවන්. දෙකෙන් එකක් ඔයාලට සිලෙක්ට් කරන්න පුළුවන්. අවසාන පොයින්ට් එක පුතේ ඔබේ කතාව නැවත වරක් හෝ දෙවතාවක් කියවීමට වෙලාව ඉදිරි කරගන්න අනිවාර්යෙන් පුතා රචනාව ලියලා ඉවර වෙලා ඕනම රචනාවක්. ඕකේ? කතන්දරේ විතරක් නෙමෙයි දෙබස හරි නැත්නම් ස්පීච් එක හරි ඕනම කතන්දරයක් හරි මොකක් හරි ලියලා පුතේ ටයිම් ඔයා ඉතුරු කරගන්න ඕනේ විනාඩියක් දෙකක් ආපහු සැරයක් කියවලා බලන්න. ඒ කියවලා බලද්දි ඔයා කරපු මිස්ටේක් ඔයාට අහුවේ. ව්‍යාකරණ වැරදි හරි අකුරු වැරදි හරි නැත්නම් කතාවේ මොකක් හරි වෙනසක් වෙලා තියෙනවා නම් හරි ඔයාට chance එකක් එනවා ඒක නිවැරදි කරගන්න. ඒ නිසා මේකත් වැදගත් කාරණයක් විදිහට තියාගන්න. මොකද්ද? සම්පූර්ණයෙන් ලියලා ඉවරලා ආපහු සැරයක් ඔයා කියවන්න ඕනේ. විනාඩි 25කට අඩු කාලයකදී ඔයා රචනාව ලියන්නත් ඕනේ. ඒ සඳහා වඩා සාර්ථකම දේ මොකක්ද කියලා මම අවසානයේදී ලබන සතියේදී කියන්නම්. රචනාව ලියද්දී වඩා කරන්න පුළුවන් සාර්ථකම දේ මොකක්ද කියලා. ඕකේ? රයිට්. ලියා ගන්න පුතේ අවසාන කරුණු දෙක මේ 15 16. Okay පුතේ I still writing තාම ලියනවද? ලියනවා නම් ලියන අතරේ අහගන්න. And today we started a new lesson. අද අපි අලුත් පාඩමක් පටන් ගත්තා. That is writing stories කතන්දර ලිවීම. That is the 16th question of your English paper. ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ 16 වෙනි ප්‍රශ්නේ එක කොටසක් තමයි අපි මේ කතා කරන්නේ. And ඒකෙදී මේ පාඩමේදී අපි කතා කරනවා කතන්දරයක් කොහොමද හරියට ගොඩනගාගන්නේ කියලා. ඒ සම්බන්ධයෙන් තියෙන මූලික අදහස් 16ක් මූලික වැදගත් කරුණු 16ක් පුතේ අපි මේ වෙද්දි කතා කරා. ඔයා සැලකිලිමත් විය යුතු ඔයා කතන්දරය ලියනවා කියන කොටස තෝරගන්නවා නම් රයිට් අපි ලබන සතියේදී මේ සඳහා උදාහරණ කීපයක් බලලා කතන්දරයකුත් ගොඩනගනවා රයිට් අපි මේ දේවල් ලබන සතියේ කරනවා I totally forgot සම්පූර්ණයෙන් මට අමතක වුණා පුතේ තව දවසක් අපි අමතරව දාගන්න ඕනේ අපි බදාදා උදේ 6-8 කරමුද උදේම නැගිටිනව නේද ඔයාලා මේ සතියේ බදාදා ඒ කියන්නේ අනිද්දා උදේ 6 ඉඳන් 8 වෙනකම් පුළුවන් ද පුතාලට බැරි කවුරු හරි නෝන ටක් ගාලා මෙසේජ් එකක් කරන්න පුතේ උදේ 6 ඉඳන් එක දවසයි උදේ 6ට හැරෙන්න ඕනේ එක දවසයි ඔයාලා උදේ 6 ඉඳන් 8 දක්වා ඕනි දෑලු දෑ තව බැරි ඉන්නවනම් කියන්න බලන්න දෙන්නෙට බෑ දැනට අපි එහෙනම් බදාදා රෑ 8:10 කරමුද බදාදා රෑ 8:10 බදාදා 8 ඉඳන් 10 වෙනකම් රෑ නයිට් දවල් දවසේ බෑ කියලා මම දන්නවා ඒකයි මේ පාන්දර හරි රෑ හරි දාන්න හරි බලන්න බදාදා රෑ 8 ඉඳන් 10 වෙනකම් ඕකේ අයියෝ එක්කෙනෙකුට බෑ බෑ එහෙනම් බදාදාට විතරක් 10-12 කරමුද රෑ 10 ඉඳන් 12 වෙනකම් ඔයාලා කොහොමද දැන් මේ දවස්වල පාන්දර 2 වෙනක විතර නම් ඉන්නව නේද ඇහැරලා පාන්දර 2 වගේ වෙනකම් ඉන්නවනේ බදාදා විතරක් කරමු 10 ඉඳන් 12 වෙනකම් 10-12 චන්දනසේගේ පන්ති නේද චන්දනසේගේ අදනේ තියෙන්නේ බදාදා නෙමෙයිනේ නේද අද රෑ 10-12 නේ තියෙන චන්දනසේගේ අද අමතර දවසක්
එහෙනම් හෙට 10 12 හෙට 10 12 ඒ කියන්නේ අඟහරුවාදා හෙට 10 ඉඳන් 12 වෙනකම් හෙට 8 ඉඳන් 10 වෙනකම් පුළුවන් 8 ඉඳන් 10 වෙනකම් හෙට හෙට 8 සිට 10 හෙට 8 ඉඳන් 10 වෙනකම් බෑ හෙට 10 12 හෙට 10 12 අයියෝ උදේ නෙමෙයි රෑ 10 ඉඳන් 12 වෙනකම් අයියෝ ඔයාලට ක්ලාස් නැති වෙලාවක් නැද්ද ක්ලාස් නැති වෙලාවක් නැද්ද හෙට උදේ නම් බෑ පුතේ මට පාඩම හදාගන්න බෑ හෙට උදේ වෙද්දී බදාදා උදේ බෑ කිව්වා නේද 6ට කරන්නේ රයිට් අපි වෙලාව යන නිසා මම මැසේජ් එකක් දාන්නම් පුතේ ගෲප් එකට පාන්දර 12 ඉඳන් 2 වෙනකන් මේ වරුවට තියෙයි කට්ටිය ඈනුම් අර ඉඳි රයිට් මම ටයිම් එකක් දාන්නම් අපි ගෲප් එකේ ඩිස්කස් කරමු okay right එහෙනම් අපි අදට නවත්තමු පුතේ ක්ලාස් එක and we will meet on another day තව දවසකදී මුණ ගැහමු දවස් අපි කතා කරමු group එකේදී and අද ඉගෙන ගත්ත දේවල් ටික හොඳට බලා ගන්න ඔළුවට ගන්න and අද පාඩම ටිකක් අමාරු නිසා මම පුතේ රෙකෝඩ් කරා අර නෝට් එක සමහරු තනින් එවලා තිබ්බා පුතේ සර් නෝට් එක මේ කලින් එක දාන්න කියලා වීඩියෝ එක බලලා පුතේ නෝට් එක අඩුපාඩු තියෙනවා නම් හදාගන්න okay right that is it we can call it a day and we will see on another day and until then goodbye good night and බුදු සරණයි හැම දිනම පරිස්සමෙන් ඉන්න okay බුදු සරණයි